කතා කරේ. බලමු පොඩ්ඩක් මේ එදා කතා කරපුවා ටික මේ පරිණාමක. පරිණාමක වල ඉස්සෙල්ලාම අපි කතා කරේ මෙන්න මේ පරිණාමක භාවිතා වන අවස්ථා කතා කරේ. මේ තියෙන එක අවස්ථාවක්. මේකෙදි බලන්න මේ පරිණාමකයක් කියන්නේ මොකක්ද කියන එක තමයි මම මේකෙන් ඔයාලට පෙන්වන්න හැදුවේ. පරිණාමකයකදී අපි මෙන්න මේ විදුලි බලාගාරයෙන් නිපදවන මෙන්න මේ විදුලිය අර මෙන්න මේතන පරිණාමකයක් තියෙනවා. මේ පරිණාමකයේ මගින් වැඩි වෝල්ටීයතාවයක් බවට පත් කරලා අර මේ ජාලයට නිකුත් කරනවා. ඒ කියන්නේ අපේ විදුලි ජාලයට. ඒ කියන්නේ අපේ පාර යන්නේ කරන්ට් එක. ඒ කරන්ට් එකට නිකුත් කරනවා. ඒතර මේ තියෙන්නේ අර ඔයාලගේ ගෙවල් ළඟිනුත් යනවා මේක. අර හබරන තියෙනවානේ මෙන්න මේ ජාල උපපොලක් කියලා එකක්. ජාල උපපොලක් තියෙනවා ලොකු අර මේ ට්‍රාන්ස්ෆෝමර් ගහලෙම හදපු තැන. අන්න එතෙන්ට කරන්ට් එක එන්නේ මෙන්න මේ වගේ ලොකු කණු වලින්. ඒතර ඒ වගේ යන්නේ මෙන්න මේ වෝල්ට් 132000 කියන්නේ කිලෝ වෝල්ට් 132 කිලෝ වෝල්ට් 220 වගේ ලොකු විභවාන්තරයක විදුලියක් තමයි යන්නේ. ඒතර එතෙන්ට එන විදුලිය දැන් සාමාන්‍යයෙන් විදුලි බලාගාරයෙන් නිපදවන්නේ අඩු වෝල්ටීයතාවයක විදුලියක් සාමාන්‍යයෙන් කිලෝ වෝල්ට් 11ක වගේ විදුලියක්. ඒතර ඒක වැඩි කරලා දෙන්න ඕනේ ජාලයට. ජාලයට ඒක වැඩි කරලා දෙන්න ඕනේ. ඒතර ඒ වැඩි කරලා දුන්නාන් පස්සේ මෙන්න මේ කම්බිය හරහා ජාල උපපොළවල් වලට එනවා. ජාල උපපොළවල් වලින් ඒක චුට්ටක් අඩු කරලා දෙන්න ඕනේ. ඒතර ඒක අඩු කරලා දෙනවා මෙන්න මේ ගානට. මේ 33ට අඩු කරලා දෙනවා. එහෙම නැත්නම් 11ට අඩු කරලා දෙනවා කිලෝ වෝල්ට්. ඊට පස්සේ ඒක අඩු කරන්න ඕනේ ආපහු ගමේ තියෙන ඔය පොඩි ට්‍රාන්ස්ෆෝමර් වලින් මෙන්න මේ ගානට. ඒතර මේ හැම තැනකම බලන්න ට්‍රාන්ස්ෆෝමර් ගොඩක් තමයි තියෙන්නේ. ට්‍රාන්ස්ෆෝමර් විශාල ප්‍රමාණයක් තියෙනවා. ඊට පස්සේ ඒ වගේන් අපිට වෝල්ට් 230න් ගෙවල් වලට හර්මාන් ශාලාවලට ඔය එක එක ඒවට කරන්ට් එක දෙන්න. ඒතර මේ එක අවස්ථාවක් ට්‍රාන්ස්ෆෝමර් භාවිතා කරනවා. කියන්නේ පරිණාමක භාවිතා කරනවා. ඒතර පරිණාමකයක් කියනකොට ඔයාලට ටක් ගාලා මතක් වෙනෝනේ ඒක ඉංග්‍රීසි නම ට්‍රාන්ස්ෆෝමර් කියන එක තමයි පරිණාමකය කියලා කියන්නේ. ඊට පස්සේ මෙන්න මේ අවස්ථාව අර ප්‍රත්‍යාවර්ත ධාරා සිජුකරණයේදී අපි මෙන්න මෙහෙම ට්‍රාන්ස්ෆෝමරයක් මෙතෙන්ට දාලා තියෙනවා. මේ ට්‍රාන්ස්ෆෝමරයක් දාලා තියන්න හේතුව සාමාන්‍යයෙන් ගෙදරට විදුලිය එන්නේ 230යි 220යි අතර වෝල්ට් වලින් තමයි ගෙදරට විදුලිය එන්නේ. ඒ විද්‍යුත්ගාමක බලෙන් තමයි. ඒතර මේ අවස්ථා දෙකේදීම ඒක තමයි දාලා තියෙන්නේ. ඒතර ඒ විද්‍යුත්ගාමක බලය සාමාන්‍යයෙන් අපි භාවිතා කරන උපකරණ ඊටාම අඩු විදුලියක් තමයි භාවිතා කරන්නේ. අඩු විභවාන්තරයකින් තමයි ක්‍රියා කරන්නේ. ඒතර සාමාන්‍යයෙන් ෆෝන් එකක් වගේ ගත්තොත් ෆෝන් චාර්ජර් එකක් එහෙම වෝල්ට් 4ක් විතර තමයි ඕනේ. ඒතර වෝල්ට් 4ක් දක්වා අඩු කරගෙන තියෙන්නේ පරිණාමකයේ භාවිතා කර. ඒතර පූර්ණ තරංග සිජුකරණයේදී අර්ධ තරංග සිජුකරණය කියන දෙකේදීම අඩු වෝල්ටීයතාවයක් බවට පත් කරගන්න මෙන්න මේ පරිණාමක භාවිතා කර. ඊළඟට මෙන්න මෙහෙම ගෙදරට කරන්ට් එක එනවා සාමාන්‍යයෙන් වෝල්ට් 220 230 අතර වගේ ගානකින් ගෙදරට කරන්ට් එක එනවා. ගෙදරට විදුලිය එනවා. ඊට පස්සේ ඒක මෙන්න මේ තත්ත්වයටපත් කරන්නේ. ඊට පස්සේ ඒක මෙන්න මේ තත්ත්වයටපත් කරන්නේ පරිණාමක භාවිතා කර. සමහරවිට මයික්‍රෝවේව් oven තියෙනවා මේ 220ටත් වැඩි වෝල්ට් ගාණක් පාවිච්චි කරන කට්ටිය. ඒතර ඒ වගේ අයට වැඩි කරලා දෙන්න ඕනේ. මේ විද්‍යුත්ගාමක බලය වැඩි කරලා මේ
මයික්‍රෝවේව් oven එකට ඒ කියන්නේ අර ශුද්ධ තරංග උදුනට ලබා දෙන්න ඕනේ. ඒතර අන්නේ විදිහට මේ විද්‍යුත් ගාමක බලය අඩු කරගන්නයි විද්‍යුත් ගාමක බලය වැඩි කරගන්නයි පාවිච්චි කරන එකක් තමයි පරිණාමක කියලා කියන්නේ. හරි ඔය ටික තමයි අපි එදා කතා කරේ ඊට පස්සේ තියෙන ඒවා හරියටම අපි විස්තර කතා කරේ නෑ මං හිතන්නේ. ඊට පස්සේ ආනේ ක්‍රියාකාරකම එහෙමත් අපි කතා කරානේ. ඊට පස්සේ මේ මෙන්න මේක තමයි මේ පරිණාමකයේ කාර්යය. ප්‍රත්‍යාවර්ත වෝල්ටීයතාවය. ඒ කියන්නේ අපේ ගෙවල් වලට කරන්ට් එක එන්නේ ප්‍රත්‍යාවර්ත ධාරාවක් විදිහට. ප්‍රත්‍යාවර්ත විභවාන්තරයක් විදිහට තමයි එන්නේ. ඒ කියන්නේ අර මොනවාද මේ අර විදුලි බලාගාර වලින් නිපදවන්නේ ඩයිනමෝ වලින්. ඩයිනමෝ වලින් තමයි විදුලිය නිපදවන්නේ. ඩයිනමෝ වලින් නිපදවන විදුලිය හැම වෙලාවෙම ප්‍රත්‍යාවර්ත ධාරාවක්. ඒතර ප්‍රත්‍යාවර්ත ධාරාවක් තමයි ගෙවල් වලට එන්නේ. ප්‍රත්‍යාවර්ත වෝල්ටීයතාවයක් එක් අගයක ඉඳලා තවත් අගයක එක්ක අඩු කරනවා එක්ක වැඩි කරනවා. එක් අගයක සිට තවත් අගයකට පත් කිරීම පරිණාමක වල කාර්යය. පරිණාමක වලින් සිදු වෙන්නේ අන්න ඒක. ඊළඟ මෙන්න මේ ක්‍රියාකාරකම් බැලුවා අපි. ඔය මම බලන් ඉන්නවා කට්ටිය දැන් වීඩියෝ ඔන් කරගන්න කියලාකෝ. ඔන් කරගන්න. share කවිස්ක බෑක් කැම් එක නම් ඔන් කරන්න එපා. ෆ්‍රන්ට් කැම් එකම ඔන් කරන්න ඕනේ. එතන මේ තියෙන්නේ මේ පරිණාමකයක සරල view එක. එතන බලන්න මේකේ කම්බි දඟරයක් මේක මේ මෙතන ඔතලා තියෙනවා. ඊට පස්සේ මෙතන තව කම්බි දඟරයක් ඔතලා තියෙනවා. ඊට පස්සේ වෙන මෙතන මෘදු යකඩ කම්බි මිටියක් තියෙනවා. එතන මේකෙදි මේ පරිණාමකයක කාර්යය මොකක්ද කියන එක හරියට තේරුම් ගන්න තමයි මේක හදලා තියෙන්නේ. එතකොට මෙතන කෝෂයක් සම්බන්ධ කරලා මෙතනින් කෝෂයක් සම්බන්ධ කරලා මෙතනින් ස්විච් එකක් සම්බන්ධ කරලා තියෙනවා. මේ ස්විච් එක සංවෘත කරපුවා මේ ස්විච් එක වහපු ගමන් මේක දිගේ ධාරාවක් ගලන්න පටන් ගන්නවා. එතකොට ධාරාවක් ගලන්න පටන් ගත්ත ගමන් මේකේ චුම්බක ක්ෂේත්‍රයක් ඇති වෙනවා. අපි දන්නවා ධාරාව ගලන සන්නායකයක චුම්බක ක්ෂේත්‍රයක් ඇති වෙනවා. ධාරාව ගලන සන්නායකයක චුම්බක ක්ෂේත්‍රයක් ඇති වෙනවා. ඒ ඇති වෙන චුම්බක ක්ෂේත්‍රය මෙන්න මේ මෘදු යකඩ මිටිය හරහා මේකට යනවා. මෙන්න මේ කම්බි දඟරේට යනවා. මේ කම්බි දඟරේ එතකොට කලින් තිබුණ නැහැ චුම්බක ක්ෂේත්‍රයක් දැන් තියෙනවා. එතකොට චුම්බක ක්ෂේත්‍රයේ විචලනයක් සිද්ධ වෙලා තියෙනවා. කලින් තිබිච්ච නැති චුම්බක ක්ෂේත්‍රයක් දැන් තියෙනවා. චුම්බක ක්ෂේත්‍රයේ විචලනයක් සිද්ධ වෙනවා. ඒ චුම්බක ක්ෂේත්‍රයේ විචලනය නිසා මේ කම්බි දඟරේ ධාරාවක් හටගන්නවා. එතකොට මේකේ ධාරාවක් තිබුණා. ඒ ධාරාව මගින් මේකේ චුම්බක ක්ෂේත්‍රයක් ඇති වුණා. ඒ චුම්බක ක්ෂේත්‍රය මෙන්න මේ මෘදු යකඩ මිටිය හරහා අපි දන්නවා යකඩ කියන්නේ චුම්බක ක්ෂේත්‍ර ආකර්ෂණය කරලා තියාගන්න එකක්. ඒ කියන්නේ චුම්බක ක්ෂේත්‍ර සාමාන්‍ය යකඩයක් තිබුණොත් එහෙම ඔයාලා දන්නවා කාන්දමක් ළඟින් යකඩයක් තිබුණොත් ටක් ගාලා ආකර්ෂණය කරගන්න. මෘදු යකඩ කියන්නේ ඉතාමත් හොඳින් කාන්දම් වලට ආකර්ෂණය වෙන එකක්. ඒ කියන්නේ හැම වෙලාවෙම මෘදු යකඩ කියලා කියන්නේ චුම්බක ක්ෂේත්‍රයක් ඇදලා තියාගන්න. යාව චුම්බක ක්ෂේත්‍රය එයා හරහා යවා ගන්න. ඒතර මේ මෙතනත් ඒක තමයි වෙන්නේ. මේ මෙයාගේ ඇති වෙන චුම්බක ක්ෂේත්‍රය මෙන්න මේ කම්බි දඟරේ ඇති වෙන චුම්බක ක්ෂේත්‍රය මෙන්න මේ මෘදු යකඩ මිටිය හරහා මෙන්න මේකට ගමන් කරනවා. එතකොට මෙතන චුම්බක ක්ෂේත්‍රයේ විචලනයක් සිද්ධ වෙනවා. එතකොට විචලනය වෙන චුම්බක ක්ෂේත්‍රයක තියෙන නිශ්චල කම්බි දඟරය. විචලනය වෙන චුම්බක ක්ෂේත්‍රයක තියෙන නිශ්චල කම්බි දඟරයක ධාරාවක් හටගන්නවා. එතකොට මේකේ ධාරාවක් හටගන්නවා. එතකොට මේ කම්බි දඟර දෙක කිසිම සම්බන්ධයක් නැහැ. එතකොට මේ කම්බි දඟර වල ඔයාලට පේනවා මේ ඔයාලට මේකේ පේන්නේ නැහැ. මේක මේ කම්බි දඟරයේ වටේට මේ කම්බි වටේට පරිවාරක ආවරණයක් තියෙනවා. ඒ කියන්නේ මේ කම්බි දඟර කොහොමද සම්බන්ධයක් නැහැ. මේකෙන් මේකට ධාරාව යන්න බෑ. හරි? කෙලින්ම ධාරාව යන්න බෑ. හැබැයි මේකේ චුම්බක ක්ෂේත්‍රය මේකට ගියපු නිසා මෙතන අලුතෙන් ධාරාවක් හටගත්තා. එතකොට මේක සංවෘත කරපු ගමන් මේ ගැල්වනෝමීටරේ පාඨාංකයක් දක්වනවා. ඒ කියන්නේ මේකට අපි කියන්නේ ප්‍රාථමික දඟරේ කියලා. ප්‍රාථමික දඟරේ ධාරාවක් ගලනකොට ද්විතීයික දඟරේ ධාරාවක් ගලනවා. හැබැයි මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. මේක ඔන් කරලම තිබ්බහම මේක මේ සංවෘත කරලම තිබ්බහම අර චුම්බක ක්ෂේත්‍රයේ විචලනයක් වෙන්නේ නැහැ. එක දිගට චුම්බක ක්ෂේත්‍රය මේකේ තියෙනවා. දිගටම තියෙන චුම්බක ක්ෂේත්‍රය. ඒතර විචලනයක් වෙන්නේ නැහැ. එකම විදිහට තියෙනවානේ. ඒක නිසා
මෙතන ධාරාවක් හටගන්නේ. ඒ කියන්නේ සංවෘත කරපු ගමන් ධාරාවක් හටගත්තට සංවෘත කරලා තියෙනකොට ධාරාවක් හටගන්නේ නැහැ. දිගටම තියෙනකොට ධාරාවක් හටගන්නේ. ඒතර ධාරාවක් ඇති වෙලා නැති වෙනවා. ඊළඟට අපි මේක විවෘත කරනවා. විවෘත කරපු ගමන් මෙතන තිබිච්චි මෙන්න මෙතන තිබුණු අර මේ චුම්බක ක්ෂේත්‍රය මෙතන තිබිච්ච චුම්බක ක්ෂේත්‍රය නැති වෙලා යනවා. ඇයි මේකේ චුම්බක ක්ෂේත්‍රය නැති වෙනවනේ ධාරාව ගන්න එක නවත්තපු ගමන්. ඒතර චුම්බක ක්ෂේත්‍රය නැති වෙනවා. මෙතනත් චුම්බක ක්ෂේත්‍රයක් තිබුණා දැන් නැති වෙලා යනවා. නැති වෙලා ගියපු ගමන් චුම්බක ක්ෂේත්‍රයක් විචලනය වුණා. ඒ කියන්නේ නැති තිබුණු චුම්බක ක්ෂේත්‍රයක් නැති වුණාම එතනත් චුම්බක ක්ෂේත්‍රය විචලනය වුණා කියලා තමයි ගන්නෙ. ඒතර චුම්බක ක්ෂේත්‍රය විචලනය වෙච්ච නිසා ආපහු ධාරාවක් හටගන්නවා. ඒතර ඔයාලට ඊළඟට මෙන්න මේ වගුව පෙන්නුවා මම. මේ වගුව බලන්න S කියන ස්විචේ සංවෘත කරනවා ඉස්සෙල්ලා. සංවෘත කරපු ගමන් ගැලනෝමීටරයේ උත්ක්‍රමණයක් දක්වනවා. ඒ කියන්නේ දෙවන දඟරේ ධාරාවක් ගලනවා කියන්නේ. ඊට පස්සේ දිගටම සංවෘත කරලා තිබ්බාම උත්ක්‍රමණයක් දක්වන්නේ නැහැ. ඒ කියන්නේ ධාරාවක් ගලන්නේ නැහැ කියන්නේ. ඒතර සංවෘත කරපු ගමන් ධාරාවක් ගැලුවට දිගටම සංවෘත කරපුවාම ධාරාවක් ගලන්නේ නැහැ. ඊට පස්සේ මේක විවෘත කරපුවාම ඕෆ් කරපු ගමන් මුල් දිශාවට ප්‍රතිවිරුද්ධ දිශාවට උත්ක්‍රමණයක් ඇති වෙනවා. ඒ කියන්නේ ධාරාවක් ගලනවා. මුල් දිශාවට ප්‍රතිවිරුද්ධ දිශාවට ධාරාවක් ගලනවා කියන එක තමයි එකෙන් කියන්නේ. ඊට පස්සේ දිගටම විවෘත කරලා තිබ්බහම දිගටම ඕෆ් කරලා තිබ්බහම උත්ක්‍රමණයක් දක්වන්නේ නැහැ. ඒ කියන්නේ ධාරාවක් ගලන්නේ නැහැ. ඒතර ඔන්න ඔය ටික තමයි අපි එදා කතා කරේ. ඔක තමයි අපි කතා කරේ. ඒ කියන්නේ මේක විද්‍යුත් චුම්බක ප්‍රේරණ කියන මූලධර්මයේ මත පදනම් වෙච්චි උපකරණය. ඒතර පළවෙනි දඟරේ මේ දඟරේ ධාරාවක් ගලන නිසා මේකේ චුම්බක ක්ෂේත්‍රයක් ඇති වෙනවා. ඒ චුම්බක ක්ෂේත්‍රයේ මේ සන්නායක කම්බියට ගමන් කරනවා. ඒතර මේ සන්නායක කම්බියේ චුම්බක ක්ෂේත්‍රයක් ඇති වෙන නිසා ධාරාවක් ගලන්න පටන් ගන්නවා. ඒතර ඔන්න ඕක තමයි මෙතන සිද්ධ වෙන්නේ. එතකොට මේ ඔය ටික තමයි අපි කතා කරේ. ඊළඟට මේක මේ දැන් මෙහෙම එකක් වැඩක් නැහැනේ. මෙහෙම එකක් මම කිව්වනේ දා වලට මේ දැන් අර මෙහෙම ධාරාව ගලන්න නම් දෙවනි මෙන්න මේ කම්බි දඟරේ ධාරාව ගලන්න නම් එක්ක මේක ඔන් කරනකොට ධාරාව ගලනවා. එහෙම නැත්නම් ඕෆ් කරනකොට ධාරාව ගලනවා. එහෙම වැඩක් නැහැනේ. ඒතකොට අපිට දිගටම ඔන් ඕෆ් කර ඉන්න වෙයි. ධාරාව ගලන්න. එහෙම කරන්න බෑ. මේක දිගටම එක දිගට ධාරාව ගලන විදිහට තියෙන්න ඕන. එතකොට අපි මෙන්න මෙතෙන්ට ප්‍රත්‍යාවර්ත ධාරා ජනකයක් සම්බන්ධ කරනවා. ප්‍රත්‍යාවර්ත ධාරා ජනකයක් සම්බන්ධ කරනවා. මොකද ප්‍රත්‍යාවර්ත ධාරාවක් කියන්නේ ධාරාව ගලන දිශාව මාරු වෙනවා. එක වෙලාවකට මෙහෙම ගලනකොට අනික් වෙලාවේ මෙන්න මේ පැත්තට ධාරාව ගලනවා. ඒතර ධාරාව ගලන දිශාව මාරු වෙනකොට චුම්බක ක්ෂේත්‍රයේ දිශාවත් මාරු වෙනවා. චුම්බක ක්ෂේත්‍රයේ දිශාවත් මාරු වෙනවා. ඒතර චුම්බක ක්ෂේත්‍රයේ දිශාව මාරු වෙනවා කියන්නේ මේ දෙවනි කම්බි නගරය අසල චුම්බක ක්ෂේත්‍රය හැම වෙලාවෙම විචලනය වෙනවා. හැම වෙලාවෙම විචලනය වෙන නිසා ඒකේ හැම වෙලාවෙම ධාරාවක් හටගන්නවා. මේ ගැලවනෝමීටරේ හැම වෙලාවෙම උත්ක්‍රමණය වෙනවා. එතකොට මේකෙදි අපි ඔයාලට මුලින්ම කිව්වා ට්‍රාන්ස්ෆෝමර් කියන එක වැඩ කරන්නේ ප්‍රත්‍යාවර්ත ධාරාවන්ට විතරයි කියලා. අර කලින් කතා කරපු විද්‍යුත් උපකරණවල ජවය කියන පාඩමේදීත් අපි කතා කරා ඇයි ඒ සරල ධාරාවන් වලින් ලංකාවට විදුලිය ලබා දෙන්න බැරි? ඇයි ප්‍රත්‍යාවර්ත ධාරාවන්ම භාවිතා කරන්නේ? මොකද අපේ ගෙවල් වල තියෙන හැම උපකරණයක්ම වගේ ප්‍රත්‍යාවර්ත ධාරාව වලින් නෙවෙයි වැඩ කරන්නේ සරල ධාරාවල්. ඒතර සරල ධාරාව වලින් ලබා දෙන්න බැරි ඇයි කියන්නේ. එකක් තමයි ওই කම්බි හැම රත් වෙනවා. සරල ධාරාවන් ටිකක් යනකොට සාමාන්‍ය කිලෝමීටරයක් දෙකක් විතර යනකොට ওই කම්බි උණු වෙන්න පුළුවන්. ඒ තරමට උෂ්ණත්වයක් වැඩි වෙනවා. හැබැයි ප්‍රධානම දේ තමයි මෙන්න මේ ට්‍රාන්ස්ෆෝමර් වැඩ කරන්නේ සරල ධාරාවලට නෙවෙයි ප්‍රත්‍යාවර්ත ධාරාවල්. මොකද චුම්බක ක්ෂේත්‍රයේ විචලනය වෙන්න ඕන. සරල ධාරාවක කවදාවත් චුම්බක ක්ෂේත්‍රයේ විචලනය වෙන්නේ එකම දිශාවට චුම්බක ක්ෂේත්‍රය තියෙනවා. එතකොට ප්‍රත්‍යාවර්ත ධාරාවක් යවුවොත් මේක එක වෙලාවකට චුම්බක ක්ෂේත්‍රය මෙහෙම තියෙනවා. අනික් වෙලාවට චුම්බක ක්ෂේත්‍රය මේ පැත්තට තියෙනවා. ඒතර ප්‍රත්‍යාවර්ත ධාරාවක් භාවිතා කරන්න, ඒ කියන්නේ ට්‍රාන්ස්ෆෝමරයක් භාවිතා කරන්න මේ අනිවාර්යෙන් ප්‍රත්‍යාවර්ත ධාරාවක් තියෙනවා. ඒතර මේ තියෙන්නේ බලන්න මේවා අපි ලියුවා නේද? මේවා ලියුවා නේද? හරි. ඊට බලන්න මේ පළමු පරිපතේ ධාරාව ගැලීම ආරම්භ මොහොතේ දෙවන පරිපතේ ධාරාවක් ප්‍රේරණය වේ. පළමු පරිපතේ ධාරාවක් ගලන්න පටන් ගත්තු ගමන් දෙවනි පරිපතේ ධාරාවක් ගලනවා. ඒකට හේතුව පළමු දඟරේ ධාරාව ගැලීම ආරම්භෙන විට චුම්බක ක්ෂේත්‍රයක් හටගන්නවා. ඒතර චුම්බක ක්ෂේත්‍රයේ මුඩු යකඩ කම්බිය හරහා මෙන්න මේ කම්බිය හරහා
දෙවෙනි එකට යනවා. ඊට පස්සේ දෙවෙනි එකේ චුම්බක ක්ෂේත්‍රයේ විචලනය වෙන නිසා විද්‍යුත්ගාමක බලයක් ප්‍රේරණය වෙනවා. ඊළඟ අවස්ථාව මෙන්න මේක. පළමු පරිපථයේ දිගටම ධාරාව ගලනකොට දෙවෙනි එකේ ධාරාවක් ගලන්න පටන් ගන්න නැහැ. ධාරාවක් ගලන එක නවතිනවා. ඒකට හේතුව චුම්බක ක්ෂේත්‍රයේ නියතව තියෙනවා. චුම්බක ක්ෂේත්‍රයේ විචලනය වෙන්න ඕනේ ධාරාවක් ගලන්න. චුම්බක ක්ෂේත්‍රය දිගටම ඒ විදිහටම තියෙනවා. ඒක නිසා ධාරාවක් ගලන්නෙත් නැහැ. ඊළඟ අවස්ථාව බලන්න. ඊට පස්සේ ආපහු පළමු පරිපථයේ ධාරාව ගැලීම නවත්වනවා. මේක ආයෙ විවෘත කරනවා. විවෘත කරපුව ගමන් චුම්බක ක්ෂේත්‍රයේ විචලනය වෙනවා මෙතන. චුම්බක ක්ෂේත්‍රයේ තිබිච්ච එකක් නැති වෙනවනේ. විචලනය වෙනවා. විචලනය වෙනකොට ආපහු විද්‍යුත්ගාමක බලයක් ප්‍රේරණය වෙනවා. ඒක නිසා මේ ගැලවනෝමීටරයේ උත්ක්‍රමණයක් පෙන්වනවා. ඊට පස්සේ පළමු පරිපථයේ ධාරාව ගැලීම නැවතුණු පසු දෙවෙනි පරිපථයේ ධාරාව ශූන්‍ය වෙයි. ඒතකොට දිගටම නවත්තලා තිබ්බහම ධාරාවක් ගැලීමක් සිද්ධ වෙන්නේත් නැහැ. මොකද චුම්බක ක්ෂේත්‍රයක් නැති නිසා. ඒතකොට මේකෙදි අපිට තේරෙන්නේ අනිවාර්යෙන් විචලනය වන ධාරාවක් ඕනේ මෙන්න මේ පරිණාමකයේ ක්‍රියාත්මක වෙයි. විචලනය වන ධාරාවක් කියන්නේ මෙතෙන්ට අපි විචලනය වන චුම්බක ක්ෂේත්‍රයක් ඇති කරගන්න විචලනය වන ධාරාවක් සම්බන්ධ කරා නම් හරි. ඒ කියන්නේ ප්‍රත්‍යවර්ත ධාරාවක් මෙතෙන් සම්බන්ධ කරා නම් වැඩේ හරි. හරි. මෙතෙන්ට ගම මොකද ශහන් ලසුන් ඒ පරිණාමක වල සිද්ධිය තේරුණාද? ඔව් සර්. නේ. ඒතර මේ තියෙන්නේ පරිණාමකයක ව්‍යුහය. ඒතර මෘදු යකඩ තමයි මෙතන දාලා තියෙන්නේ. මම මේ දෙන්නේක තුන් දෙනෙක්ගේ නම් කිව්වට මේ ඔක්කොගෙම අහන්නේ තේරෙන්නේ නැත්නම් ටක් ගාලා කියන්නේ. ඒතර මේ තියෙන්නේ මෘදු යකඩ කම්බි ටික. අර මෘදු යකඩ තහඩු තමයි ඇත්තරම පරිණාමකයක දාලා තියෙන්නේ. මෘදු යකඩ කම්බි තමයි අපි භාවිතා කරේ අරකෙදි. ඒතකොට මේකේ මෘදු යකඩ තහඩු ටික තමයි මේ පෙන්ලා තියෙන්නේ. මෘදු යකඩ හරය කියලා තමයි අපි කියන්නේ. ඊට පස්සේ මේ තියෙන්නේ ප්‍රාථමික දඟරය, මේ තියෙන්නේ ද්විතීයික දඟරය. හරි. එතකොට මේ විදිහට අපිට පරිණාමකයක් පෙන්වන්න පුළුවන්. ඊළඟට මේ තියෙන්නේ පරිණාමකයක ව්‍යුහයේ සාමාන්‍ය මේ විදිහට තමයි පරිණාමකයක් තියෙන්නේ. මෙන්න මේ වගේ කොටුවට තමයි හදලා තියෙන්නේ. මේ වගේ කොටුවට හදලා තියෙන්නේ. මේක නිකන් ඇතුළ කුහරයක් තියෙන මෙන්න මෙහි කුහරයක් තියෙන්නේ. කුහරයක් තියෙනවා. වටේට මේ තියෙන්නේ නිකන් අර මෘදු යකඩ කුට්ටියක් නෙමෙයි මේ තියෙන්නේ. මෘදු යකඩ තහඩු තමයි මේ දාලා තියෙන්නේ. තහඩු එකතු කරලා තහඩු මිටියක් තමයි හදලා තියෙන්නේ. හරි. මැද හිස් තියෙන තහඩු මිටියක් තමයි මෙතන තියෙන්නේ. ඒතර ඒක වටේට තමයි මේක ඔතලා තියෙන්නේ. මේ තියෙන ප්‍රාථමික දඟර. මේ තියෙන ද්විතීයික දඟර. හරි. එතකොට මේ ප්‍රාථමික දඟරේ ද්විතීයික දඟරේ පොටවල් ගණන. ප්‍රාථමික දඟරේ ද්විතීයික දඟරේ මෙන්න මේ පොටවල් ගණන හරි වැදගත් වෙනවා. මේ ප්‍රේරණය වෙන විද්‍යුත්ගාමක බලය. එතකොට මෙතනින් ලබා දෙන විද්‍යුත්ගාමක බලය මෙතනින් එළියට යනකොට එක්ක අඩු වෙන්න ඕනේ එක්ක වැඩි වෙන්න ඕනේ. හරි. එතකොට මෙතනින් ලබා දෙන විද්‍යුත්ගාමක බලය මෙතනින් වැඩි කරගන්න ඕන නම් මේ පොටවල් ගන්නට මොකද කරන්න ඕනේ? එහෙම නැත්නම් මෙතනින් දෙන විද්‍යුත්ගාමක බලය අඩු කරගන්න ඕන නම් මෙතන පොටවල් ගන්නට මොකද කරන්න ඕනේ කියලා තේරුම් ගන්න ඕනේ. ඒක තේරුම් ගන්න ඕනේ මෙන්න මේක බලන්න පොඩ්ඩක්. ඔව් මෙතන තියෙන ප්‍රධානය අපි ලබා දෙන්නේ මෙතනින් විදුලිය ලබා දෙනවා. මෙතන තමයි උපකරණයට සම්බන්ධ වෙන තැන. ඒ කියන්නේ අපි විද්‍යුත් උපකරණය භාවිතා කරන දැන් ෆෝන් එක කියලා හිතන්නකො. ෆෝන් එක සම්බන්ධ වෙන්නේ මෙතෙන්ට. මෙතෙන්ට තමයි සම්බන්ධ වෙන්නේ. හරි. ඒතකොට මේකේ තියෙනවා මේකේ සංකේත ටික දාලා තියෙනවා. ප්‍රාථමික දඟරේ පොටවල් ගාන NP කියලා දාලා තියෙනවා. ප්‍රාථමික දඟරේ ලබා දෙන විද්‍යුත්ගාමක බලය BP කියලා දාලා තියෙනවා. මේක ගැන තමයි ඔය කියන්නේ. හරි. ඊට පස්සේ ද්විතීයික දඟරේ පොටවල් ගාන NS කියලා දාලා තියෙනවා. ඊට පස්සේ ද්විතීයික දඟරේ ප්‍රේරිත විද්‍යුත්ගාමක බලය VS කියලා දාලා තියෙනවා. දැන් ඔන්න ඔය විදිහට ඔය සංකේත ටික හොඳට මතක තියාගන්න. මොකද ඊළඟට අපි කතා කරන සමීකරණයට ඒක අවශ්‍ය වෙනවා. ඊළඟට බලන්න මේකේ තියෙනවා ප්‍රාථමික දඟරේ පොටවල් ගන්න ඒ අර විදිහටම දාලා තියෙනවා. ඊට පස්සේ මෙතන කියලා තියෙනවා බලන්න VP ප්‍රත්‍යවර්ත විභවය මගින්. ඒ කියන්නේ මෙන්න මෙතෙන්ට ලබා දෙන ප්‍රත්‍යවර්ත විභවය මගින්. මේ මෙතෙන්ට ලබා දෙන විභවයක් අපි ඒක මගින් ප්‍රාථමික දඟරය තුල ප්‍රත්‍යවර්ත ධාරාවක් ගලන්න පටන් ගන්නවා. ඒතකොට මේ දඟරය තුල ප්‍රත්‍යවර්ත ධාරාවක් ගලන්න පටන් ගන්නවා. මෙතනින් ප්‍රත්‍යවර්ත විභවාන්තරයක් ලබා දුන්නා. හරි. ඒතකොට මේකේ චුම්බක ක්ෂේත්‍රයක් හට ගන්නවා. මේකේ චුම්බක ක්ෂේත්‍රයක් හට ගන්නවා. හැබැයි මේ චුම්බක ක්ෂේත්‍රය මේකේ අර ධාරාව ගලන දිශාව මාරු වෙන නිසා වරින් වර ධාරාව ගලන දිශාව මාරු වෙන නිසා
මේකේ චුම්බක ක්ෂේත්‍රයත් වරින් වර මාරු වෙනවා. එක වෙලාවකට මෙහෙන් යනවා චුම්බක ක්ෂේත්‍රය, අනික් වෙලාවට මේ පැත්තෙන් මේ ද්විතීයික දඟරය හරහා ගමන් කරනවා. ඒතර විචලනය වන ධාරාව නිසා විචලනය වන චුම්බක ක්ෂේත්‍රයකුත් නැති වෙනවා. හරි. ඊට පස්සේ විචලනය වන චුම්බක ක්ෂේත්‍රය නිසා මෙන්න මේ ද්විතීයික දඟරේ ආය ධාරාවක් පටන් ගන්නවා. ධාරාවක් හට ගන්නවා. එතකොට මෙතන සිද්ධ වෙන්නේ විචලනය වන ධාරාවක් නිසා විචලනය වන චුම්බක ක්ෂේත්‍රයක් ඇති වෙන එක මෙතන වෙන්නේ. ඊට පස්සේ මෙතන වෙන්නේ විචලනය වන චුම්බක ක්ෂේත්‍රය නිසා නැවතත් විචලනය වන ධාරාවක් හට ගන්නවා. හරි. එතකොට මේකෙදි මෙතන සිද්ධ වෙන්නේ මේ අර මොකද්ද මේ අපි කතා කරේ මොකද්ද මෝටරේ සිද්ධ වෙන එක. මෝටරේ සිද්ධ වෙන්නේ අර විචලනය වන චුම්බක ක්ෂේත්‍රයක් නිසා ධාරාවක් හටගන්න එකනේ. මෙතන සිද්ධ වෙන්නේ විචලනය වන ධාරාවක් නිසා මෙන්න මේ චුම්බක ක්ෂේත්‍රයක් හට ගන්නවා. විචලනය වෙන චුම්බක ක්ෂේත්‍රය. ඊට පස්සේ විචලනය වෙන චුම්බක ක්ෂේත්‍රය නිසා මෙන්න මෙතන ධාරාවක් හට ගන්නවා. මෙතන ධාරාවක් හට ගන්නවා. එතන ඔන්න ඔය දෙක තේරුම් ගන්න ඕන. හරි. එතකොට මේ විචලනය වෙන චුම්බක ක්ෂේත්‍රය නිසා VS ඒ කියන්නේ මෙන්න මේ ද්විතීයික දඟරේ විද්‍යුත්ගාමක බලයක් ප්‍රේරණය වෙනවා. ප්‍රත්‍යාවර්ත විභවාන්තරයක් ප්‍රේරණය වෙනවා. ඊට පස්සේ බලන්න මේකේ චුම්බක මේක යන මේ දාලා තියෙන්නේ මේ පරිණාමකයක ව්‍යුහය දාලා තියෙන්නේ. එතකොට මේකේ පොටවල් ගන්න අණුව මොකද වෙන්නේ කියලා ඊළඟට බලමු. මේකේ ප්‍රාථමිකයේ පොටවල් සංඛ්‍යාව ප්‍රාථමික දඟරේ පොටවල් සංඛ්‍යාව මේ ද්විතීයික දඟරේ පොටවල් සංඛ්‍යාවෙන් බෙදපුවාම ඒ අනුපාතය සමාන වෙනවා ප්‍රාථමිකයේ විභවයට. ඒ කියන්නේ ද්විතීයිකයේ විභවාන්තරයට. ඒ කියන්නේ මේකෙදි මෙහෙමයි වෙන්නේ. මේ තියෙන්නේ අපි අර භාවිතා කරපු සරලම මේ මොකද්ද මේ පරිණාමකයේ පෙන්වන්න හදපු එකනේ මේ තියෙන්නේ. එතකොට මේකේ මෙතනින් හැදෙන්නේ චුම්බක ක්ෂේත්‍රය. මෙතනින් හැදෙන්නේ චුම්බක ක්ෂේත්‍රය. මේ චුම්බක ක්ෂේත්‍රය මෙන්න මේක හරහා යනකොට තමයි මේකේ ධාරාවක් හටගන්නේ. එතකොට සාමාන්‍යයෙන් චුම්බක ක්ෂේත්‍ර විචලනය වෙන චුම්බක ක්ෂේත්‍රයක තියෙන සන්නායකයක ධාරාවක් හටගන්නවා. එතකොට මේ ධාරාව මේ විද්‍යුත්ගාමක බලය වැඩි කරගන්න ඕන නම් අපි මොකද්ද කරන්න ඕනේ කියලා අපි කතා කරලා තියෙනවා. මේ චුම්බක ක්ෂේත්‍රයේ මේ ධාරාව වැඩි කරගන්න මේකේ ඇති වෙන ධාරාව වැඩි කරගන්න ඕන නම් අපි මොනවද කරන්න පුළුවන්? සාමාන්‍යයෙන් චුම්බක ක්ෂේත්‍රයක තියෙන සන්නායකයක විචලනය වෙන චුම්බක ක්ෂේත්‍රයක තියෙන සන්නායකයක ධාරාවක් හටගන්නවා. එතකොට මේ ධාරාව වැඩි කරගන්න අපි මොකද්ද කරන්න ඕනේ කියලා අපි කතා කරලා තියෙනවා. මොකද්ද කරන්න? ක්‍රම තුනකට පුළුවන් කියලා අපි කතා කරලා තියෙනවා. මතක් කරලා බලන්න. කියන්න පුළුවන්ද කාට හරි? මේකේ චුම්බක ක්ෂේත්‍රය විචලනය වෙන චුම්බක ක්ෂේත්‍රයක සන්නායකයක් තියෙනවා. මෙතන තියෙන සන්නායකයක් විචලනය වෙන චුම්බක ක්ෂේත්‍රයක තියෙන්නේ. මේක එතකොට ධාරාවක් හට ගන්නවා. එතන මේක විද්‍යුත් චුම්බක ප්‍රේරණයනේ මේ තියෙන්නේ. විද්‍යුත් චුම්බක ප්‍රේරණය තමයි තියෙන්නේ. එතන මේ ප්‍රේරණය වෙන ධාරාව, ප්‍රේරණය වෙන විද්‍යුත්ගාමක බලය වැඩි කරගන්න ඕන නම් අපි මොකද්ද කරන්නේ? අපු මේවට උත්තර දුන්නා බ්‍රහස්පතින්ද නම් හොඳ කට්ටිය. චුම්බක ප්‍රබලතාවය වැඩි කරන්න. එකක් චුම්බකයේ ප්‍රබලතාවය වැඩි කරන්න. අනික එක කම්බිදාය උතර තියෙන වට ගාන වැඩි කරන්න. අනික එක ධාරාව වැඩි කිරීම. ධාරාව ධාරාව වැඩි කරගන්නේ කොහොමද කියලා අහන්න. දංගලේ චලනය කරන වේගය. ඒක ඒක විචලනය වන වේගය. ඒක හරි. ඒතර මෙන්න මේ මැද තියෙන නෑ ඒ ටික තමයි තියෙන්න ඕනේ. හරි දසුන් කියප එක. ඒ කියන්නේ අර චුම්බකයේ විචලනය වන වේගය. විචලනය වන වේගය වැඩි කරපුවාම ධාරාව වැඩි වෙනවා. හැබැයි මේකේ අපිට වෙනස් කරන්න පුළුවන් එකයි තියෙන්නේ. අපිට මේකේ චුම්බක ක්ෂේත්‍රය වෙනස් කරන්න බෑ. මෙයා දෙන චුම්බක ක්ෂේත්‍රය තමයි මෙතෙන්ට යන්නේ. ඒක වෙනස් කරන්න බෑ අපිට. ඒතර මෙයා චුම්බක ක්ෂේත්‍රයක් දෙනවා. ඒක මෙතෙන්ට යනවා. ඊළඟට අපිට මේ චුම්බක ක්ෂේත්‍රයේ විචලනය වෙන වේගය වැඩි වෙනස් කරන්නත් බෑ. මොකද ගෙදෙට්ට එන්නේ මොකද්ද සංඛ්‍යාතය 50යි. ඒ 50 අනුව මොකද්ද ඒ අර ඒ හර්ට්ස් 50යිනේ අපේ ගෙදෙට්ට එන සංඛ්‍යාතය.
ඒ හර්ට්ස් 50ට තමයි මේක විචලනය වෙන්නේ. ඒතර ඒක වෙනස් කරන්නත් බෑ. අපිට වෙනස් කරන්න පුළුවන් එකම එක මොකද්ද මේක? මොකද්ද වෙනස් කරන්න පුළුවන්? මේක තේරුම් ගන්න අමාරුයි. ඒකයි මම මේ ප්‍රශ්න අහව යන්නේ. එතන වෙනස් කරන්න පුළුවන් එක සාධකයයි තියෙන්නේ අර කියපු වගේ. මොකක්ද? ජාගර ගන්න. වට ගානද? ඔව්. පොටවල් ගන්න. නේද? මේ කම්බි දගරේ පොටවල් ගන්න. ඒතර සාමාන්‍යයෙන් කම්බි දගරේක පොටවල් වැඩි කරනවා කියන්නේ ප්‍රේරණය වෙන විද්‍යුත්ගාමක බලය වැඩි වෙනවද අඩු වෙනවද? වැඩි වෙනවා. වැඩි වෙනවා. එතකොට අපි මේ කම්බි දගරේ පොටවල් ගාන වැඩි කරොත් එහෙම මේ කම්බි දගරේ හිතන්නකෝ මේ කම්බි දගරේට වඩා මේ කම්බි දගරේ පොටවල් ගාන වැඩි. එහෙම වුණොත් එහෙම මෙයාට මෙයාගෙන් වෝල්ට් 3ක් දෙනවා නම් මෙයාගෙන් ඊට වැඩි වෝල්ට් ගානක් හදා ගන්න පුළුවන්. එහෙම වෙන්න ඕනේ. කම්බි දගරේ පොටවල් ගාන වැඩි වෙනවා කියන්නේ විද්‍යුත්ගාමක බලය වැඩි වෙනවා කියන්නේ. කම්බි දගරේක පොටවල් ගාන වැඩි වෙනවා කියන්නේ විද්‍යුත්ගාමක බලය වැඩි වෙනවා. ඒතර මෙයාට අපි වෝල්ට් 3ක් දෙනවා නම් ඒ වෝල්ට් 3 මෙයාගෙන් වැඩි වෙලා එන්න ඕනේ. මොකද මෙයාගේ පොටවල් ගාන වැඩි. ඒතර අඩු කරන්න ඕන නම් මේක වෝල්ට් 3ක් මෙතනින් දෙනවා මෙතනින් එකක් දෙනවා නම් අපිට මේක පොටවල් ගාන අඩු කරන්න සිද්ධ වෙනවා. මොකද මේකේ ලබා දෙන වෝල්ට් ගාන වඩා අඩු ගානක් මෙතනින් ගන්න ඕනේ. එතකොට අඩු විභවාන්තරයක් අඩු විද්‍යුත්ගාමක බලයක් ප්‍රේරණය වෙන්න ඕන නම් අඩු පොටවල් ගානක් මෙතන හදාගන්න. අන්න එහෙමයි අවකර පරිණාමක අධිකර පරිණාමක හදන්නේ. අධිකර පරිණාමකයක් හදන්න නම් මෙතන පොටවල් ගානට වඩා මෙතන පොටවල් ගාන වැඩි වෙන්න ඕන. ප්‍රාථමිකයේ පොටවල් ගානට වැඩිය ද්විතීයිකයේ පොටවල් ගාන වැඩි වෙන්න ඕන. අවකර පරිණාමකයක් හදන්න නම් ප්‍රාථමිකයේ පොටවල් ගානට වැඩිය ද්විතීයිකයේ පොටවල් ගාන අඩු කරගන්න ඕන. ඔන්න ඕක තමයි තේරුම් ගන්න තියෙන්නේ. හරි එතකොට මේකෙදි මේ මම ඔය කියලා දීලාම මෙතෙන්ට ගියේ නිකම්ම උතන ඔය සමීකරණ දෙනවට වැඩිය හොඳයි ඔයාලා ඔක තේරුම් ගන්න. ඇයි පොටවල් ගාන වැඩි කරන්නේ? මේ පොටවල් ගානට මෙහෙම සමානුපාතික වෙන්න හේතුව ඇයි කියන්නේ. ඒ කියන්නේ මෙතන බලන්න ප්‍රාථමික දගරයේ පොටවල් ගාන වැඩි කරොත් එහෙම ද්විතීයිකයේ විභවාන්තරයත් වැඩි වෙනවා. එතකොට ප්‍රාථමිකයේ පොටවල් ගාන අඩු කරොත් එහෙම ප්‍රාථමිකයේ මෙතන තියෙන්නේ ද්විතීයිකයේ. මෙතන තියෙන ද්විතීයිකයේ පොටවල් ගාන මෙතන තියෙන්නේ ද්විතීයිකයේ විද්‍යුත්ගාමක බලය මෙතන තියෙන්නේ. මේක වැඩි වුණොත් එහෙම මේකත් වැඩි වෙනවා. හරිද? මේ පොටවල් ගාන වැඩි වෙනවා නම් ද්විතීයිකයේ විද්‍යුත්ගාමක බලයත් විභවාන්තරයත් වැඩි වෙනවා. ඔන්න ඔක තමයි කියන්නේ. ඒතර ඔයාලා මෙහෙමයි මේකෙන් ගණන් හදන්න තමයි එන්නේ. ඔච්චර දුරට දේවල් අහන්නේ මේකෙන් ගණන් හදන්න එන්නේ. එතකොට මේකේ මේ සමීකරණ දාලා ගාන හදන්න තමයි තියෙන්නේ. මහා ලොකු දේවල් එන්නේ නැහැ. විභාගෙට එන්නේ මෙන්න මේකයි පරිණාමකයේ මේකේ ප්‍රාථමිකයේ පොටවල් ගාන මෙච්චරයි ද්විතීයිකයේ පොටවල් ගාන මෙච්චරයි අපි මෙච්චර විභවාන්තරයක් ලබා දුන්නොත් ද්විතීයිකයෙන් කොච්චර විභවාන්තරයක් එනවා. ඒතර අපි ඒකට ආදේශ කරන්න ඕනේ. ප්‍රාථමිකයේ පොටවල් ගාන තමයි මෙතන තියෙන්නේ. ද්විතීයිකයේ පොටවල් ගාන මෙතන තියෙනවා. ඒතර ප්‍රාථමිකයට ලබා දෙන විභවාන්තරය මෙතන තියෙනවා. එහෙනම් ද්විතීයිකයෙන් අපිට ලබා ගන්න පුළුවන් විභවාන්තරය මෙතනින් ගන්න කියලා තමයි විභාගෙට එන්නේ. ඒකේ සරල දෙයක් තමයි විභාගෙට අහන්නේ උග. හරි. හැබැයි මේක මතක තියාගන්න අර ද්විතීයිකයේ පොටවල් ගාන වැඩි වෙනකොට විද්‍යුත්ගාමක බලයක් ප්‍රේරණය වෙන්නේ. වැඩි විද්‍යුත්ගාමක බලයක් ප්‍රේරණය වෙන්න හේතුව අර සන්නායකයේ පොටවල් ගාන වැඩි වෙනකොට අර ප්‍රේරණය වෙන විද්‍යුත්ගාමක බලය වැඩි නිසා. ඒක අපි කලින් කතා කරපු නිසා මම පොඩ්ඩක් ඒක ඔයාලට කියලා දුන්නා. මේ තියෙන්නේ ප්‍රේරිත විද්‍යුත්ගාමක බලයේ විශාලත්වයට බලපාන සාධක. පළවෙනි එක තමයි දඟරේ වටගාන. අන්න ඕක තමයි අපි වැඩි කරගන්නේ. හරි. ඊට පස්සේ චුම්බකයේ ප්‍රබලතාවය. ඒක වෙනස් කරන්න බෑනේ අපිට. මොකද මෙතනින් ඇති වෙන චුම්බකත්වය තමයි අපිට ගන්න වෙන්නේ. මේ මෙතනින් ඇති වෙන චුම්බක ක්ෂේත්‍රය තමයි අපිට අරහෙන් හැබෙන්නේ. ඒක වෙනස් කරන්න බෑ. චුම්බකය හෝ ධාරාව දඟරේ චලනය වන වේගය. ඒක වෙනස් කරන්නත් බෑ. අපිට වෙනස් කරන්න පුළුවන් මෙන්න මේ වට ගන්න විතර. ඒතර වට ගන්න වැඩි කරොත් එහෙම ද්විතීයිකයේ වට ගන්න වැඩි කරොත් වැඩි විද්‍යුත්ගාමක බලයක් ප්‍රේරණය වෙයි. අඩු නම් අඩු විද්‍යුත්ගාමක බලයක් ප්‍රේරණය වෙයි. හරි මේක ලියා ගන්න නැහැ කොහෙද මම මේ කලින් තිබිච්චයක් මෙතෙන්ට දාලා තියෙනවා. එතකොට මේක අපි ලිව්වද? ඔව් නේ සර්. ලිව්වා සර්. ලිව්වනේ. හරි. පරිණාමක භාවිතාව වන අවස්ථා මේක ලිව්වේ නැහැනේ. ඒක තමයි තියෙන්නේ දැන්. එතනින් තමයි. හරි.
හරි මේ තියෙන්නේ මේ පරිණාම කාලකේ මම හිතනවා ඔය ටියුට් එකෙත් මම ඔය ෆොටෝ එක දාලා තියෙනවා මේ පින්තූරේ දාලා තියෙනවා මේ එක එක අවස්ථාවලදී භාවිතා කරන මේ පරිණාමක වර්ග තමයි මෙතන තියෙන්නේ මේ තියෙන විදුලි බලාගාරය විදුලි බලාගාරයෙන් නිපදවන වෝල්ට් ගාන තමයි මෙතන දාලා තියෙන්නේ කිලෝවෝල්ට් 11ක් විතර ඊට පස්සේ මෙතනින් පරිණාමකයේ භාවිතා කරන මේ අධිකර පරිණාමකයක් භාවිතා කරලා විදුලි බලය සම්ප්‍රේෂණය කරනවා විදුලි බලය සම්ප්‍රේෂණය කරනවා මෙන්න මේ ජාල උපපොළවල් වලට යවනවා. ඒතර මෙන්න මේ අධිකර පරිණාමකයේ මගින් බලන්න කිලෝවොට් 11 220 කරලා දීලා තියෙනවා. වැඩි කරලා දීලා තියෙනවා. ඊට පස්සේ මේක සම්ප්‍රේෂණය කරනවා ජාල උපපොළවල් වලට. ජාල උපපොළවල් වලට යනවා. ජාල උපපොළවල් වලින් මේ 220 ආපහු අඩු කරනවා 11කට අඩු කරනවා. 11කට අඩු කරලා විදුලිය බෙදා හරිනවා අර කුඩා ට්‍රාන්ස්ෆෝමර් වලට. ගමේ තියෙන ට්‍රාන්ස්ෆෝමර් එක. ඒකත් අවකර පරිණාමකය. ඒකෙන් 11 එක ආපහු 230යි. කිලෝවොට් 11 එක. ඒ කියන්නේ වෝල්ට් 11000 230 බවට පත් කරලා ගෙවල් වලට දෙනවා. ඊට පස්සේ ගෙවල් ඇතුළේ විවිධ උපකරණ වලට පරිණාමක විවිධ ආකාරයේ පරිණාමක තියෙනවා. ඒ අර විද්‍යුත් ගාමක බලය අඩු කරගන්න වැඩි කරගන්න ඕනේ අවස්ථාවල. හරි. එතකොට මේ වගේ පරිණාමකයක වර්ග දෙක නම් අනිවාර්යයෙන් මතක තියාගන්න ඕනේ. හරි. අවකර පරිණාමක අධිකර පරිණාමක ඊට පස්සේ ඒකේ පොටවල් ගන්න. අවකර පරිණාමක වල ද්විතීයිකයේ පොටවල් ගන්න අඩුයි. අධිකර පරිණාමකයක ද්විතීයිකයේ පොටවල් ගන්න වැඩි. ඔන්න ඕක හොඳට මතක තියාගන්න ඕනේ. හරි මේ ටික අපි ලිව්වේ නැහැ නේද? බලන්න විදුලි බලාගාරවල විදුලිය අධිකර පරිණාමක මගින් වැඩි විභවයකට නංවනවා. විදුලි බලාගාරවල විදුලිය අධිකර පරිණාමක මගින් ඉහළ විභවයකට ලංවා ජාතික විදුලි බල ජාලයට එකතු කරනු ලැබේ. ඊට පස්සේ විදුලි සම්ප්‍රේෂණාගාර වලින් නිවෙස් වලට බෙදා හැරීමට අවකර පරිණාමක භාවිතා වේ. ඊළඟට තව පරිණාමක භාවිතා වන අවස්ථාවක් තමයි පරිගණක රේඩියෝ වගේ විද්‍යුත් උපකරණ. හරි සංවේදී විද්‍යුත් උපකරණ. ඒතර මේ විද්‍යුත් උපකරණ වලට ලොකු විභවයක් ලබා දුන්නොත් පිච්චෙනවා. ලොකු විභවයක් ලබා දුන්නොත් පිච්චෙනවා. ඒක නිසා අඩු විභවාන්තරයක් ලබා දෙන්න. අන්න එතකොට අවකර පරිණාමක භාවිතා වෙනවා. ඊළඟට ඔය සුද්ධ තරංග උඳුන්. ඒ කියන්නේ මම කියනවා ඔය මේ ටික ලියන්න ඕනේ. මයික්‍රෝවේව් oven ඊට පස්සේ එක්ස් කිරණ නල. ඒ වගේ වට ලොකු විභවාන්තරයක් අවශ්‍ය වෙනවා. එතකොට අධිකර පරිණාමක භාවිතා වෙනවා. පොඩ්ඩයි නේ. ඔව් ඒ ටික තමයි ලියන්න තියෙන්නේ. නදී වෙවලා තියෙන 7:58ට උත්තරේ. විනාඩි 2ක් දීලා තියෙනවා මට බලන්න. දසුන් නම් එදා මේවලා තිබුණා. එදා මේවලා මට හොඳ මැසේජ් එකකුත් තියලා තිබුණා මට මේ දැකපු ගමන් මම හරියට කලබල වුණා මේ මැසේජ් එක. මම පස්සේ කියන්නම්කෝ මැසේජ් එක. ඔක ලියා ගන්න ඉස්සෙල්ලා. දැකපු ගමන් මම බැලුවා මොකද්ද මේ ඉවලා තියෙන්නේ. දසුන්ට එක තේරෙන්නේ නැතුව ඇති මම ඒක කියන්නම් මොකක්ද ඒකේ සිද්ධිය කියලා. මං උදේත් දාලා රෑත් දැම්මා. ඔය එක තමයි. මම බැලුවා ඊට පස්සේ මට වෙලාවක් ආවා ඊයේ තමයි මේ පේපර් ටික බලන්න මේ ඒත් මට දෙකයි බලා ගන්න හම්බුනේ. මොකද මේ දවස්වල පොඩ්ඩක් අර මේ ඉතින් මේ අම්මට සනීප නිසා ගෙදර වැඩ ටික වැඩි මට. ඒක නිසා මේ පොඩ්ඩක් බිසි. හරිනේ. මට තියන්නු.
ඔයාලට 4 දෙනයි පේන්නේ. ප්‍රභාෂයම දැක්කේවත් නෑ අද උදේ ඉඳන්. ප්‍රභාෂ සජිදු හරි ඊළඟට යමුනේ සජිදු කියන සුට්ට දැන් කට්ටිය දැන් ක්‍රිකට් පිස්සුවේ වගේ ඇත්තනේ නේ ඔය මේ මැච් පිටින් බලන්න ඕනේ නැහැ හරිද හයිලයිට්ස් තියෙනවා පොඩ්ඩක් ඉතින් ඔළුව දාපුවම ඇති ඉතින් ඔක්කොම තේරෙනවා මැච් එකේ වෙච්ච දේ නේ සම්පූර්ණ මැච් පිටින් බලන්න ඕනේ නැහැ හරිද මේ දසුන් හරි මේ බලන්නකො මේකේ මේ ඊළඟට අපිට තියෙන්නේ මෙන්න මේ පරිණාමකයක අර ජවය සම්බන්ධ ප්‍රශ්නය ජවය කියලා කියන්නේ ක්ෂමතාවය. ඒතර විද්‍යුත් උපකරණයක ක්ෂමතාවය දැන් මේක මම පොඩ්ඩක් මතක් කරන්න ඕනේ මේක ඔයාලට පුළුවන් හදාගන්න ගොඩනගා ගන්න පුළුවන් මොකද්ද ක්ෂමතාවය කියන්නේ කොහොමද මනින්නේ අපි කියන්නේ. පොඩ්ඩක් මතක් කරලා බලන්න විද්‍යුත් උපකරණයක ක්ෂමතාවයේ මනින සමීකරණය මොකක්ද? අපි P සමානයි මොකක්ද එකක් කියලා කිව්වා අපි එදා. විද්‍යුත් උපකරණයක ක්ෂමතාවය අපි සංකේතය ගන්න P වල. VIද? ඔව් P සමානයි VI. නේ? එතකොට විද්‍යුත් උපකරණයක ක්ෂමතාවය අපිට බලන්න පුළුවන් P සමානයි VI කියන සමීකරණය. එතකොට V කියලා කියන්නේ විභවාන්තරය I කියලා කියන්නේ ධාරාව. එතකොට අපි මෙන්න මෙතනින් ලබා දෙන ක්ෂමතාවය මෙන්න මෙතනින් ලබා දෙන ජවය ක්ෂමතාවයට කියන තවත් නමක් තමයි ජවය. හරි මෙතනින් ලබා දෙන ශක්තිය දැන් ශක්ති සංස්ථිති නියමයෙන් කියන්නේ ශක්තිය මවන්නත් බෑ විනාශ කරන්නත් බෑ කියන. එහෙමනේ කියන්නේ ශක්ති සංස්ථිති නියමයෙන් කියන්නේ ශක්තිය කියන එක අපිට මවන්නත් බෑ විනාශ කරන්නත් බෑ. එහෙනම් මේක අපි හිතුවොත් මේක 100% සම්පූර්ණ පරිපූර්ණ මේ මොකද්ද මේ පරිණාමකයක් කියලා හිතුවොත් මේකේ තාපයේ විදියට ශක්තිය හානි වෙන්නේත් නැහැ කියලා හිතුවොත්. හරිද? මේකේ ආලෝකයේ තාපයේ ශබ්දය ඔය කිසිම විදිහකින් ශක්තිය හානි වෙන්නේ නැහැ කියලා හිතුවොත් මෙන්න මේ ප්‍රාථමිකයට ලබා දෙන ශක්තිය මොකද වෙන්න ඕනේ? ඒ විදිහටම මෙතනින් එළියට එන්න ඕනේ. නේද? ඒ කියන්නේ ශක්ති සංස්ථිති නියමයෙන් කියන්නේ මෙතනින් ලබා දෙන ශක්තිය මෙතනින් එළියට එන්න ඕනේ. අර හරියට නිකන් ඉහළදී තියෙන විභව ශක්තිය පහළට එනකොට ඒ විදිහටම චාලක ශක්තිය එනවා වගේ. හරි? ඒ වගේම මෙතනින් ලබා දෙන ශක්තිය ඒ විදිහටම මෙතනින් එළියට ගන්න පුළුවන් වෙන්න ඕනේ. ඒතර ශක්ති සංස්ථිති නියමයේ එහෙම තමයි කියන්නේ. ඒ කියන්නේ ලබා දෙන ශක්තිය ඒ විදිහටම එළියට එන්න ඕනේ. හරි? ඒතර අපි හිතනවා මේකේ තාපයේ විදිහට ශක්තිය හානි වෙන්නේ නැහැ. ශබ්දය ආලෝකය කිසිම විදිහකට ශක්තිය හානි වෙන්නේ නැහැ. ඒ වගේ පරිණාමක වලට අපි කියනවා පරිපූර්ණ පරිණාම. හරිද? පරිපූර්ණ ඒක 100%ක් ශක්තිය හානි වෙන්නේ නැතුව මේ එහා පැත්තට ශක්තිය ලබා දෙනවා. ඒතර මේ වගේ එකක මෙතනින් ලබා දෙන ක්ෂමතාවය මෙතනින් ලබා දෙන ක්ෂමතාවයම මෙතනක් තියෙනවා. ඒතර මේ මෙතෙන්ට අපි දැම්මොත් මෙතනින් ගමන් කරන විදුලිය මෙතනින් ගමන් කරන ධාරාව ඊට පස්සේ අපි හිතමුකෝ I කියලා. ඒතර මෙතනින් අපි ලබා දෙන විභවාන්තරය V කියලා හිතුවොත් එහෙම ඒ VI වල ගුණිතය මෙන්න මෙතනින් ලබා දෙන විභවාන්තරයයි ධාරාවේ ගුණිතයට සමාන වෙන්න ඕනේ. ඒතර මෙතනින් V අපි මෙතෙන්ටත් VI දැම්මොත් ඒ අගයම මෙතෙන්ටත් එන්න ඕනේ. මොකද ශක්තිය කියන එක මෙතනින් ලබා දෙන ගානම එහා පැත්තෙන් එන්න ඕනේ නිසා. හරිද? ඒතර අපිට මෙන්න මෙතනින් ලබා දෙන ක්ෂමතාවය මෙන්න මෙතනින් ලබා දෙන ක්ෂමතාවය අපිට බලන්න පුළුවන් P සමානයි VI දා. හරි? ඒතර ඒ ක්ෂමතාවයම මෙතන තියෙනවා කියලා අපිට විශ්වාස කරන්න පුළුවන් මේකේ මොකද ශක්ති හානියක් නැහැ කියලා හිතුවොත්. හරි? ඒතර ශක්ති හානියක් නැත්තම් මෙතන
මෙතනත් විභවාන්තරයේ ධාරාවේ ගුණිතයට සමාන වෙන්න ඕන. ඒතර ඔන්න ඕක තමයි කියන්නේ ඊළඟට මෙන්න මේ ඔයාලට දීලා තියෙන්නේ පරිණාමකයක ශක්ති සම්බන්ධතාවය කියලා මේ දීලා තියෙන්නේ ඒක. කියන්නේ ජවය. එහෙම නැත්නම් ක්ෂමතාවය. සමාන වෙනවා විභවාන්තරයේ ධාරාවේ ගුණිතයට. හරි. ඒක නිසා පහත සම්බන්ධතාවය ලබා ගන්න පුළුවන්. ප්‍රාථමිකයේ ජවය ප්‍රාථමික දඟරේ ජවය සමාන වෙනවා ද්විතීයික දඟරේ ජවයට. මේ අනුව BP වැඩි කිරීම BP වැඩි කිරීම IP සමාන වෙන්න ඕනේ BS වැඩි කිරීම IS වල. ඒතර මේ තියෙන්නේ ප්‍රාථමික දඟරේ ධාරාව, මේ තියෙන ද්විතීයික දඟරේ ධාරාව, මේ VP කියන්නේ ප්‍රාථමිකයේ විභවාන්තරය, VS කියන්නේ ද්විතීයිකයේ විභවාන්තරය. ඒතර හැබැයි මේකේ අපි විශ්වාස කරනවා මේ පරිණාමකය අපි මේ කතා කරන පරිණාමකය පරිපූර්ණ පරිණාමකයක් කියලා අපි විශ්වාස කරනවා. ශක්ති හානියක් වෙන කිසිම විදියකින් සිද්ධ වෙන්නේ නැහැ කියලා කියන්නේ විශ්වාස කරනවා. ඔව්. ඕක සර් P සමානයි V හයි ඉඳා එක P දාලා ගන්නත් පුළුවන් ද ඔයාලට P එහෙම දාලා. ඔව් ප්‍රාථමිකයේ ජවයට අපිට ඕනනම් කියන්න පුළුවන් PP කිය. ද්විතීයිකයේ ජවයට අපිට කියන්න පුළුවන් නම් PS කිය. ඒ දෙක සමාන වෙන්න ඕන. හරි. ඒ කියන්නේ ජවය සමාන වෙන්න ඕන. දෙකේම ජවය එහෙම නැත්නම් ක්ෂමතාවය කියන එක ඒ දඟර දෙකේ සමාන වෙන්න ඕන. ඒ සමාන නිසා තමයි ප්‍රාථමිකයටත් අපි VI දාන්න පුළුවන්, ද්විතීයිකයටත් VI දාන්න පුළුවන්. ඒ දෙක සමාන වෙන්න ඕන. තේරුණාද? මොකද ඒක තේරුණා තවදුරටත් කියලා දෙන්න ඕනද මේ ශ්‍රේහාන් කාට හරි එහෙම ප්‍රශ්නයක් තියෙනවද මේකේ? තේරුණා සර්. ශ්‍රේහාන් කො තේරුණා. නිසල තේරුණා. හරි මේ ඔක්කොගෙම අහන්නේ ඔක්කොගෙම අහනකොට මේ කිසිම ලැජ්ජා වෙන්න දෙයක් නැහැ ටක් ගාලා කියන්න ඕනේ. මොකද මේ තමයි ඔයාලට ඉගෙන ගන්න තියෙන කාලය. ඉගෙන ගන්න කාලයක් නැහැ. ඒතර මේක තමයි ඔයාලගේ ඊළඟට මං හිතන්නේ හිස්තැනේ ලියන්න දෙයි. කොටුවේනේ. ඔව් කොටුව ඇතුලේ තමයි ලියන්න දෙයි. උඩින් දාලා තියෙනවා. හරි උඩින් දාලා තියෙනවා ඔයාලගේ මේ ප්‍රසන්ටේෂන් එකේ දාලා නැති වුණාට මං හිතුවේ ඒකත් දාලා නැද්ද කියලා. මෙහිදී පරිපූර්ණ පරිණාමකයක ශක්ති හානියක් නැතයි උපකල්පනය කළහොත්. අන්න එහෙම දාලා තියෙනවා. ඒතර ශක්ති හානියක් නැත්තම් තමයි ප්‍රාථමිකයේ ශක්තිය කෙලින්ම ද්විතීයිකයට යන්නේ. ඒතර ක්ෂමතාවයේ 100% කියලා අපි හිතනවා. 100%ක ක්ෂමතාවයක් තියනවා කියන්නේ පළවෙනි දඟරේ ප්‍රාථමික දඟරේ ක්ෂමතාවය ද්විතීයිකයට හැම යන්න ඕන. ඒතර ඒක තමයි මෙතන අරන් තියෙන්නේ ප්‍රාථමිකයේ ක්ෂමතාවයේ සමානයි ද්විතීයිකයේ ක්ෂමතාවය කියන. ඊළඟ ගානක් තියෙනවා. අපි ඒක හදමුකෝ. ඒක හදුවම පස්සේ ඔයාලට ඔක හොඳට තේරෙයි. ඔක ලියා ගන්න. මේ බ්‍රහස්පතින්දා මේ දෙකට විතර ඔයාලට වැඩක් තියෙනවා. මොකද මම අර 10 වසරට පේපර් එකක් දෙනවා. ඒක කරන්න ඔයාලට. පුළුවන්ද බ්‍රහස්පතින්දා දෙකට විතර? නෑ සර් කරන්න. මම ඔයාලා ගෲප් එකකට දාන්නම් ඒ වෙලාවට කරන්න ඒක. 10 වසර ඔක්කොම පාඩම් වලින් නෙවෙයි. අර පීඩනයේට එනකම් පාඩම් වලින් තමයි දාලා තියෙන්නේ. පීඩනයේ ද්‍රවස්ථිතික පීඩනය කියන පාඩම තියෙන්නේ. 15 වෙනි පාඩම මම හිතන්නේ. එතෙන්ට ඒ පාඩම එන්නේ නැහැ. එතෙන්ට එනකම් ඔක්කොම පාඩම් වලින් තියෙනවා.
හරිනේ අපි ගානට යමු තව තියෙනවද බලමු තව එකක් තියෙනවා මේක ලියලා ඉවරයිනේ ශිහාන් කවුද එන්නේ ගෙදර කවුරු එනවද ගෙදරට ඈද බලන්න නිකන් කවුරු හරි ගෙදරට එනවා වගේ නෑ නෑ මේ පොත හෙව්වේ. හරි අපි මේ මාර කිව්වේ මේ කවුද දසුන් එවපු මැසේජ් එක මම එකපාරට නිකන් දැකපුවාම මම බැලුවා මොකද්ද මේ උනේ කියලා එකපාරට මේ මෙහෙමයි ඉවරලා තිබුණේ මුලින්ම ඉවරලා තිබුණා පේපර් ටික කරලා ඊට පස්සේ මට ඒක බලන්න වෙලාවක් තිබුණේ නැහැ ඊට පස්සේ ඉවරලා තිබුණ මැසේජ් එක තමයි මේ මොකද්ද මේ තියෙන්නේ බලු වැඩ මම එකපාරට දැකපුවා දසුන් ඒක මම කියන් ටයිප් වෙන්න දේ වැඩ දෙන්න නැති බලලා දෙන්න කියලා කිව්වා. නෑද බැලුවද කියන එකත් එකයි බලු වැඩ කියන එකත් එකයි තින්නේ නෑ මම ඒක දැකපු ගමන් මට තේරුණා ඉතින් ඒ වුණාට මේ නිකන් පොඩ්ඩක් hina ගියා පස්සේ දෙකටම එකම අකුරු නේ දෙන්නේ කියලා ඊළඟට බලපු ගමන් මම දැන් ඔය පේපර් එක ඉවරලා ටිකක් වෙලානේ චුට්ටක් වෙලා මට ඒවලා කොහොම හරි කලින් සර් හරිද කියලා එකක් ඒවලා තිබුණා ඒකත් මම දැක්කා ඊට පස්සේ තමයි ඔක ඒවලා තිබුණේ සර් බලු වැඩ මං හිතුවේ බැලුවේ නැති ඉඳලා එව්වද බලු වැඩ කියලා එහෙමද හරි පොඩ්ඩක් බලන්න අර ඈ බැලුවද කියලා එව්වේ. හරි පොඩ්ඩක් බලන්න අර මේ එකේ තියෙන ගාන හදන්න පුළුවන්ද කියලා මෙන්න මේ ගාන බලන්න එක්තරා පරිණාමකයක ප්‍රාථමික දඟරේ පොට ගණන 500ක්ලු ද්විතීයික දඟරේ පොටවල් ගන්න 5000ක් වෙනවා එහි ප්‍රාථමික දඟරේ විභවාන්තරය 12යි වෝල්ට්ලු ඊට පස්සේ ප්‍රත්‍යාවර්තක විභවයකට විභවයක් සපයනු ලැබේ කියලා තියෙනවා පරිණාමකයේ ද්විතීයික දඟරේ විභවාන්තරය සොයන්න ද්විතීයික දඟරේ විභවාන්තරය සොයන්න तर අපි අර සමීකරණය භාවිතා කරන්න ඕන. බලන්නකො හදන්න. NP බෙදීම NS සමානයි VP බෙදීම VS. ඔන්න ඔය සමීකරණය දාලා තමයි ඔක හදන්නේ. ඒතර මේ තියෙන ප්‍රාථමික දඟරේ පොටවල් ගාන, ද්විතීයික දඟරේ පොටවල් ගාන මේක. ඊට පස්සේ ප්‍රාථමික දඟරේ විභවාන්තරය මේක, ද්විතීයික දඟරේ විභවාන්තරය, ද්විතීයිකයේ විභවාන්තරය මේක. ඒතර ඕකට දාලා අපි හොයන්න ඕනේ මේකේ හොයන්න ඕනේ අපි ද්විතීයික දඟරේ විභවාන්තරය හොයන්න ඕනේ ඉස්සෙල්ලා. පළවෙනි එක හදන විදියද? ඔව්. කොහොම නෙන්නේ අපිට සමීකරණ? නේද? මේ විදිහට තමයි සමීකරණ එන්නේ. මාව පින් කරගන්න මේ ඒක මාරු කර කර බලන්න පුළුවන් නේද? ඒ විදිහට බලන්න මේ ඒතර මේ විදිහට තමයි සමීකරණ එන්නේ. මේක තේරුණාද මේකට ආදේශ කරපු විදිය? තේරුන්නේ නැති කෙනෙක් ඉන්නවා නම් මම අහන්නටක් කරලා මම ආයෙ කියලා දෙන්න. අර නිකම්ම අපිට අර වලට පොත් ටියුට් එකේ දීලා තියෙන සමීකරණ තමයි කෙලින්ම ගත්තේ. ඒ කියන්නේ ප්‍රාථමිකයේ පොටවල් ගන්න බෙදීම ද්විතීයිකයේ පොටවල් ගන්න සමාන වෙනවා. ප්‍රාථමිකයේ විභවාන්තරයේ බෙදීම ද්විතීයිකයේ විභවාන්තරය. අපෙන් අහන්නේ ද්විතීයිකයේ විභවාන්තරය. ඒතර ද්විතීයිකයේ විභවාන්තරය කියලා මේක මෙහෙම ඇහුවොත් එහෙම උපකරණයට සපයන විභවාන්තරය. උපකරණයට සපයන විභවාන්තරය කිව්වත් ඕකම තමයි. මොකද ද්විතීයිකයේ කෙලින්ම ගිහිලා සම්බන්ධ වෙන්නේ උපකරණයට.
හරිද? අන්න ඒවත් ඔළුවේ තියෙන්න ඕනේ. උපකරණයට සම්බන්ධ වෙන්නේ මෙන්න මේ ද්විතීක දඟරයෙන් එන කොටවල් දෙක තමයි. ඒතර උපකරණයට සම්බන්ධ උපකරණයේ විභවාන්තරය කියලා ඇහුවොත් ඒකත් ඕකම තමයි. හරි. ඔක හදන්න කොටක් ගන්න. ඊළඟට උත්සාහ කරන්න ඔක හදපු කට්ටිය. අනේ සෝකාසරක් ආදේශ කරණීති කියලා දෙන්නකෝ. ආයින්න. දැන් ඔක ප්‍රායෝගිකව බැලුවොත් එහෙනම් මේ තියෙන්නේ මේ ට්‍රාන්ස්ෆෝමරයක් ඇතුලේ තියෙන මේක ඇතුලේ ට්‍රාන්ස්ෆෝමරයක් නේ තියෙන්නේ. දැන් මේක ඇතුලේ ට්‍රාන්ස්ෆෝමරයක් තියෙනවා. හරි. එතකොට මට කියන්න මේක මේකේ මේ ප්‍රාථමික දඟරේ සම්බන්ධ වෙන්නේ මොන අග්‍රයටද ද්විතීක දඟරේ සම්බන්ධ වෙන්නේ මොන අග්‍රයටද? දැන් මේකේ මෙහෙම තියෙනවා අග්‍ර දෙක. ඒතර මේක මම මෙන්න මේ අග්‍රේ මම කියනවා මේ A කියලා මේ අග්‍රේ B කියලා කියනවා. ඒතර ප්‍රාථමික දඟරයට සම්බන්ධ වෙන්නේ මොන අග්‍රයේද ද්විතීක දඟරයට සම්බන්ධ වෙන්නේ මොන අග්‍රයේද කියලා මට කියන්න. ප්‍රාථමිකයේද මේක මොකේද මේක මොකේද සම්බන්ධ වෙන්නේ මේ දෙක? මේක ප්‍රාථමිකයේද ද්විතීකයේද? ප්‍රාථමිකේ. ඔව් මේක ප්‍රාථමිකයේ. මොකද මේකනේ ගිහිල්ලා ප්ලග් එකට වදින්නේ නේද? ඒතර මේකට එන්නේ 220ෙන්. 220ෙන් මේකට එනවා. ඊට පස්සේ මෙන්න මේ පරිණාමකයේ හරහා ගමන් කරනවා. ගමන් කරලා මේක දිගේ එනවා. අර 4ක් වෝල්ට් 4ක් විතර එළියට එනවා. ඒතර මේ තියෙන්නේ ප්‍රාථමිකයේ අග්‍රේ. ප්‍රාථමිකයෙන් එළියට එන්නේ මේක. ද්විතීකයට එන්නේ මෙන්න ප්‍රාථමිකයට එන්නේ මේක. ද්විතීකයෙන් එළියට එන්නේ මෙන්න මේක. ඒතර මේ පරිණාමක වලට විදුලිය ලබා දෙන්නේ මේකෙන්. එතකොට මේ ප්‍රාථමිකය තමයි මේ තියෙන්නේ. මේ ප්‍රාථමිකය තමයි මේ ඒකට සම්බන්ධ වෙන අග්‍ර දෙක තමයි මේ. එතකොට ඒකට ලබා දෙන වෝල්ටීයතාවය තමයි මේකට ලබා දෙන්නේ. ඊට පස්සේ ද්විතීකයෙන් එළියට එනවා. ඒක මෙන්න මේ යට තියෙන ද්විතීක. එතකොට ඒවත් පොඩ්ඩක් ඔළුවේ තියෙනවනේ. මොකද ඔයාලා හැම වෙලාවෙම මතක තියාගන්න ඕනේ මේ ද්විතීකය කියලා කියන්නේ ද්විතීකයෙන් එළියට එන විභවාන්තරය කෙලින්ම ගිහිලා සම්බන්ධ වෙන්නේ උපකරණයට. එතකොට උපකරණයට සැපෙන විභවාන්තරය කියලා ඇහුවත් ඕක හරි. දසුන්ගේ මොකද්ද ප්‍රශ්නේ? ඔක ආදේශ කරණීති ඇස් කියලා දෙන්න. එතකොට මේකේ අපි වෙනම ලියාගත්තා නම් වැඩේ හොඳයි ලේසි තව. වෙනම ලියාගත්තා නම් මේවා ටික දැන් ආදේශ කරන්න ප්‍රශ්නයක් තියෙනවා නම් මේකේ මෙන්න මේ ටික ලියා ගන්නවා. මේ තියෙන්නේ ප්‍රාථමිකයේ පොටවල් ගන්න. ප්‍රාථමිකයේ පොටවල් ගන්න එක අපි කියන්නේ NP කියලා. ඊට පස්සේ ද්විතීකයේ පොටවල් ගන්න. NS. ඊට පස්සේ ප්‍රාථමිකයේ විභවාන්තරය. ඒක VP කියලා කියන්නේ. ඊට පස්සේ ද්විතීකයේ විභවාන්තරය. ඒක VS කියලා තමයි කියන්නේ. එතකොට අපි අර සමීකරණයෙන් කියන්නේ ඊට පස්සේ මේවා අපි කීයද කියලා දැන් දන්නවා සමහර අය. මෙන්න මේ ප්‍රාථමිකයේ පොටවල් ගන්න 500යි කියන. ද්විතීකයේ පොටවල් ගන්න 5000යි කියන. ඊට පස්සේ ප්‍රාථමිකයේ විභවාන්තරය මේක දීලා තියෙනවා කීයද 12යි නේ 12යි වෝල්ට් කියලා දීලා තියෙනවා. ද්විතීකයේ විභවාන්තරය තමයි අහන්නේ. හරිද දසුන් තේරෙනවද මේ මෙතෙන්ට ගන්න තේරෙනවද මේ ගත්ත විදිය? ඔව් සර්. තේරෙනවනේ. ඊට පස්සේ සමීකරණයේ තියෙනවා n p බෙදීම මේක කැපිටල් n එන්න ඕනේ. n p බෙදීම ns සමාන වෙනවා vp බෙදීම vs. හරිද? එතන මේ සමීකරණය ආදේශ කරන්න තියෙන්නේ. එතන මේ np වෙනුවට අපිට පුළුවන් මේක ආදේශ කරන්න 500. ඊට පස්සේ ns උත්තරය හරිද සර්? 5000. ඔව් උත්තරය හරි. ඊට පස්සේ 5000. එතකොට මේකට එන්න ඕනේ 12.
මේකට එන්න ඕනේ කීයද කියලා තමයි බලන්න. එතකොට මේක මේ පැත්තට ගත්තාම මේක අපිට බිඳුවට බිඳුව දෙක කපන්න පුළුවන්. මේකට මේක 10යි කියලා කපන්න පුළුවන්. ඊට පස්සේ VS මේ පැත්තට අරන් ආපුවාම 10 එහා පැත්තට යනවා. එතකොට ද්විතීයිකයේ විභවාන්තරය එනවා අපිට 120යි වෝල්ට් කියලා. එතකොට මේක මේ 120යි. මේක එතකොට අධිකර පරිණාමකයක්ද අවකර පරිණාමකයක්ද? අධිකර පරිණාම. මේක අධිකර පරිණාමය. ඊළඟට අහන ප්‍රශ්නෙට උත්තරේ බලන්න ඒක හදන්න. ඊළඟට අහන්නේ පරිණාමකයේ ප්‍රාථමික දඟරේ ධාරාව දීලා තියෙනවා. ද්විතීයික දඟරේ ගලන ධාරාව හොයන්න කියලා කියනවා. එතකොට මේක අපි මේක හැබැයි මෙතන උපකල්පනයක් කරන්න තියෙනවා. මොකක්ද උපකල්පනය? P සමානයි VI දාලා හදන්න ඔව් P සමානයි VI තමයි දාන්න ඕනේ. එතකොට අර ප්‍රාථමික දඟරේ මොකද්ද ක්ෂමතාවයට ද්විතීයික දඟරේ ක්ෂමතාවය සමානයි කියලා ගන්න ඕනේ. එතකොට මේකේ ගන්න උපකල්පනය මොකද්ද? හිතලා කියන්න බලන්න. බැරි වුණාට කමක් නැහැ. හිතලා කියන්න බලන්න. ක්ෂමතාවයේ 100ට කීයක් කියලාද අපි හිතන්නේ? අනාරි ක්ෂමතාවයේ 100ට 100ක් පරිපූර්ණ පරිණාමකයක් කියලා අපි මේක හිතනවා. එහෙම නැත්නම් අපිට මේක හදන්න බෑ. එහෙම නැත්නම් ක්ෂමතාවය දෙන්න ඕන 100ට කීයද කියලා. කාර්යක්ෂමතාවය. එතකොට මේ 100ට 100ක පරිපූර්ණ එකක් නම් අපිට අර සමීකරණය දාන්න පුළුවන්. ඒ සමීකරණය තමයි අර අපි අන්තිමට කතා කරපු සමීකරණය අර VP සමානයි VP VI සමානයි VS IS කියන සමීකරණය දාන්න පුළුවන්. සර් ඔව් මේ අර යට දෙන හිස්තනේ මේ ගණන් හදන්නේ. මොකද? මේ අර ගණන් හදන්නේ අර යට තියෙන හිස්තනේ නේද? ඔව් ඒකේ මුකුත් ලියන්න නැහැ. ඔය ටික තමයි ලියන්න තියෙන්නේ. ওই ගණන් ටික තමයි හදන්නේ. එතකොට අපි ද්විතීයිකයේ විභවාන්තරය දැන් දන්නවා. ද්විතීයිකයේ විභවාන්තරය දන්නවා. ද්විතීයිකයේ විභවාන්තරය දන්නවා. ප්‍රාථමිකයේ විභවාන්තරයත් දන්නවා. ප්‍රාථමික විභවාන්තරයේ VP 12 වෝල්ට්. ඊට පස්සේ ධාරාව දන්නවා. ප්‍රාථමිකයේ ධාරාව දීලා තියෙනවද? කීයද? ඇයි මේ තියෙන ඇම්පියර් දෙකක් ඔව් ප්‍රාථමිකයේ ධාරාව ඒ කියන්නේ IP ඇම්පියර් 2යි. එහෙනම් අපිට මෙහෙම දාන්න පුළුවන් ප්‍රාථමිකයට P සමානයි VI VP IP සමානයි ද්විතීයිකයට P සමානයි VI VS IS දාපුවාම අපිට මේක හොයාගන්න පුළුවන්. මේකට VP කියන්නේ 12 වෝල්ට් ගුණ කිරීම 2 ඇම්පියර් සමාන වෙනවා VS කියලා කියන්නේ 120 වෝල්ට් ගුණ කිරීම IS තමයි අපිට හොයන්න තියෙන්නේ. ද්විතීයිකයේ ධාරාව තමයි හොයන්න තියෙන්නේ. එතකොට මේක බලන්න මේ අධිකර පරිණාමකයක මේ ධාරාව හොයන්නකෝ. ඒ ධාරාව එන්නේ අන්තිමේට කීයද? 0.2. ඔව් 0.2 ඇම්පියර්. හරි ඇම්පියර් 0.2යි. එතකොට බලන්නකෝ මෙතන මේ අර හරි අමුතු සිද්ධියක් වෙලා තියෙන්නේ. විභවාන්තරේ වැඩි වෙලා තියෙනවා. ධාරාව මොකද වෙලා තියෙන්නේ? අඩු වෙනවා. ඔව් ධාරාව අඩු වෙලා. ඒකට හේතුව තමයි ශක්තිය නියතව තියෙන්න ඕනේ. මේ දෙකේ ශක්තිය නියතව තියෙන්න ඕනේ. දැන් පරිණාමකයක අපිට හිතනවානේ ධාරාවත් වැඩි වෙනවා කියලා. ධාරාව වැඩි වෙන්නේ නැහැ. ධාරාව අඩු වෙනවා. අධිකර පරිණාමකයක් නම් ධාරාව අඩු වෙනවා. හරි විභවාන්තරය තමයි වැඩි වෙන්නේ. විභවාන්තරය වැඩි වෙනවා ධාරාව අඩු වෙනවා. හරි අධිකර පරිණාමකයක නම් විභවාන්තරය වැඩි වෙනවා ධාරාව අඩු වෙනවා. හරි එතකොට මේ ඒකත් ඔළුවේ තියෙන්න ඕනේ ධාරාව අඩු වෙනවා කියන්නේ. අධිකර පරිණාමකයක ධාරාව අඩු වෙනවා. මොකද මේ අර ශක්තිය කියන එක සමාන වෙන්නේ දෙපැත්තේ. ක්ෂමතාවයේ දෙපැත්තේ සමාන වෙනවා. ක්ෂමතාවයේ සමානයි නම් අර මෙන්න මේකේ ගුණිතේ එහා පැත්තේ සමාන වෙන්න ඕනේ. එතකොට විභවාන්තරය වැඩි වෙනවා කියන්නේ අනිවාර්යෙන් ධාරාව අඩු වෙන්න ඕනේ. ඊළඟට අහලා තියෙන ප්‍රශ්නේ මොකද්ද? කවර වර්ග මොන පරිණාමයක්ද මේ? අධිකර පරිණාම. අධිකර පරිණාමයක්. හරි මට දැන් ඔයාලා මේ අපි
දසුන් මේ අලුත් නම්බර් එකකින්ද ක්ලාස් එකට එන්නේද? ඒකෙන් ඉන්න ක්ලාස් එක. WhatsApp WhatsApp දෙකෙම ඉන්නවා. මේ මට මේක හැබැයි මෙයා නම් කරලා තිබුණා. ඒවට මට ඕන වුණා මේකේ පන්තියේදීම කරවන්න මේ ප්‍රශ්න 10 මේ විද්‍යුත් චුම්බකත්වය හා විද්‍යුත් චුම්බක ප්‍රේරණය කියන අර නාලන්ද මේ පේපර් එක. මේ පේපර් එකේ පළවෙනි ප්‍රශ්න 10 මට විනාඩි 10කින් කරලා දෙන්න පුළුවන්. කරන්න ගොඩක් ගාලා අපි ඊට ශිහාන් කරානේ. ඒක අර ගාන හදන්න තියෙනවා. මොන ගානද? රචනා කෑල්ලේ ගානක් තියෙනවා. දැන් හදන්න පුළුවන් නේ? ඔව්. හදලා දෙනවා. හා අනික කට්ටිය මට මේ ඉක්මනට මේ පළවෙනි ප්‍රශ්න 10 කරන්න. වීඩියෝ ඔන් කරගෙන කරන්න. මොනවද ටියුට් එක ගන්න? බානුක පන්ති කරද? ඔව් සර්. සර් මේ හතරවෙනි එකෙන් අහන්න. සර් ඔව්. මේ හතරවෙනි ප්‍රශ්නෙන් අහන්නේ මොකක්ද අහන ප්‍රශ්නේ? විද්‍යුත් චුම්බකයක් පිළිබඳ වගන්ති කීපයක් පහතින් දක්වා ඇත. ඒක ඒ හා බී කියන ඉන්න මං කියන්නේ ගලායන ධාරා වැඩි වීමත් සමග චුම්බක ක්ෂේත්‍රයේ බලය වැඩි වේ. දඟරේ ඇති වට ගන්න අඩු කළ විට චුම්බක ක්ෂේත්‍රය වැඩි වේ. මෘදු යකඩේ විශාලත්වය වැඩි කිරීමත් සමග චුම්බක ක්ෂේත්‍රය වැඩි වේ. කිසිදු සාධකයක් වෙනස් කිරීම මගින් චුම්බක ක්ෂේත්‍රය වෙනස් කර නොහැකි. මේකේ ගන්න වැරදි එකනේ. නිවැරදි එක ගන්නකො නිවැරදි එක ගන්න. නිවැරදි කියලා ගන්න. හතරවෙනි එක නිවැරදි වගන්තිය කියන එක. නිවැරදි වගන්ති මෙතන දෙකක් තියෙනවා. ඒ දෙක ගන්නකො. को प्रभाष सतीदु मनीष අර දවස්වල හොඳට මේ මුලින් ළඟට යනකම් ඔන් කරගෙන හිටියනේ කට්ටිය. එක දවසක් තිබුණා මම එක සැරේද කොයිද කිව්වේ වීඩියෝ ඔන් කරගන්න. අය මොකද වෙලා තියෙන්නේ? ඈ? මොකද අර ගානේ අර ඒකේ තියෙන වෝල්ට් එක කීයද? 2 කියලා විභවාන්තරේ. මෙයාගේ මේ දල සටහනක් කිව්වම අර කොටු වලින් තමයි අදින්න ඕනේ. කොටු ඇඳලා අර පරිණාමක ඇඳලා අදින්න කොටු තමයි දාන්නේ. නෑ අර තුන්වෙනි නිවසට රේඩියෝ එකක් ක්‍රියාත්මක කිරීමට නම් රේඩියෝ එක තුල පරිණාමක විභවාන්තරය ඔව් මටත් මම දැක්කා ඊයේ
ගන්න විභවාන්තරය 22ක් කියලා ගන්නකො 22ක් වෝල්ට් 22ක් 22යි වෝල්ට් ඒක ඔක්කොම වෙනස් කරන්න රචනා ප්‍රශ්න වල පළවෙනි එකේ තුන්වෙනි කොටසේ රචනා ප්‍රශ්න වල පළවෙනි එකේ තුන්වෙනි කොටසේ නිවස තුල රේඩියෝ එකක් ක්‍රියාත්මක කරයි නම් රේඩියෝ එක තුල ඇති පරිණාමකයේ විභවාන්තරය ඒක එන්න ඕනේ 22යි 22යි වෝල්ට් 22යි වෝල්ට් කියලා තමයි එන්නේ එතන පේපර් ගෙනත් දුන්නොත් බෙදා ගන්න පුළුවන් අනිත් දවස් අනිත් 10ට ඔව් මට නම් පුළුවන් ළඟයි හරිනේ අපි කතා කරමුද එහෙනම් ප්‍රභාෂ හරිද හරි සර්
හරි වීඩියෝ ඔන් කරගන්න. අර එක දවසක් තිබුණා මං කිව්වේ මේ එක සැරේ මම කිව්වේ කැමරාව ඔන් කරගන්න කියලා. දිගටම කැමරාව. මොකද වුනේ කට්ටිය? කැලෑ වුණාද කොළෑ වුණාද? කොළෑ වුණා කියලා කියන්නේ. කොළෑ වෙනවා. වල් වෙනවට කියන්නේ කොළෑ වෙනවා. එහෙම වෙන්න එපා. මේක මේ එහෙම ඔයාලා දිගටම වීඩියෝ ඔන් කරගන්න ඉන්න හදන්නේ මේක මේ පන්තියේ ඉන්නවනම් හොඳට ඒ කියන්නේ හොඳට සමන් දෙනවනම් හොඳට ඉන්නවනම් මේකේ මේ වීඩියෝ ඔන් කරගෙන ඉන්න හිතෙනවා. ඒක නිසා දිගටම වීඩියෝ ඔන් කරගෙන ඉන්න. හරි. කොළෑ වෙන්න එපා. හරි. පළවෙනි ප්‍රශ්නේ. පළවෙනි ප්‍රශ්නේ තියෙන බලන්න රූපේ පරිවර්ණය කළ තඹ කම්බි. අපි අර භාවිතා කරපු තඹ කම්බියක් වගේම තමයි. පරිවර්ණය කරන ලද තඹ කම්බි සහිත ඇටෝමක් දැක්වේ. ඇටෝම ඇසුරින් LED බල්බය දල්වා ගැනීමට අවශ්‍ය නොවන්නේ පහත කුමන කරුණක්ද? ඒතර මේකට LED බල්බයක් දාලා තියෙනවලු. ඊට පස්සේ මේකේ LED බල්බයක් දල්ව ගන්න පහත අවශ්‍ය නොවන්නේ පහත කුමන කරුණක්ද? ඒතර මේකේ චුම්බකයේ ප්‍රබලතාවය වැඩි කිරීම එකක්. ඊළඟට දඟරේ පොටවල් ගන්න වැඩි කිරීම, බාහිරින් විදුලි සැපයීමක් ලබා දීම, අවකර පරිණාමකයක් සවි කිරීම. මේක හරිය නිකන් මේ පැටලි සහගත ප්‍රශ්නයක්. මේකට උත්තරේ මොකද්ද ගත්තේ? ප්‍රභාෂ මොකද්ද ඒකට උත්තරේ කිව්වේ පළවෙනි එක? ප්‍රභාෂ මයික් ඔෆ් කරලා. මයික් ඔෆ්. බාහිර විදුලි සැපයීම ඔව් ඒක කියපු ගමන් අපිට හිතෙනවා මේක නිකන් මොන විහිළුවක්ද මේ මොකක්ද අර මේ කම්බි දඟරයකුත් තියෙනවා චුම්බකයකුත් තියෙනවා මොකටද බාහිරින් විදුලි සැපයීමක් ලබා දෙන්නේ කියලා හිතෙනවා නේ එතකොට ඒ වුණාට මේකේ මේ පළවෙනි එක හරියනේ හරියටම හරියනේ ප්‍රබල චුම්බකයක් භාවිතා කරපුවාම LED එක දල්ව ගන්න පුළුවන් ඊළඟට දඟරේ පොටවල් ගන්න වැඩි කරපුවාම වැඩි ධාරාවක් ප්‍රේරණය වෙනවා වැඩි චුම්බක මේ විද්‍යුත් ගාමක බලයක් ප්‍රේරණය වෙනවා එතකොටත් දල්ව ගන්න පුළුවන් හැබැයි ඉතින් බාහිරින් විදුලි සැපයීමක් ලබා දුන්නා කියලා දල්ව ගන්න බෑද ඒක? පුළුවන්. පුළුවන්නේ. දල්වන්න පුළුවන්. හැබැයි අන්තිම එක බලන්න අන්තිම එකේ කොහොමදත් කරන්න බෑ. අවකර පරිණාමකයක් දැම්මොත් වැඩේ සම්පූර්ණයෙන් අවුල් වෙනවා. මොකද අවකර පරිණාමකයකින් විද්‍යුත් ගාමක බලය අඩු කරලා දෙනවා. වැඩි කරන්නේ නැහැ. අඩු කරලා දුන්නාම කොහොමදත් LED එක දැල් වෙන්නේ නැති වෙයි. නේද? බාහිරින් විදුලි සැපයීමක් ලබා දුන්නොත් ඒක කොහොමදත් දැල් වෙනවනේ. ඉතින් බැටරියක් සම්බන්ධ කරොත් ඕක LED එක දැල් වෙනවනේ. ඒ නිසා මට මේක පොඩ්ඩක් මේ වගේ ප්‍රශ්නයක් ටිකක් අර පැටලිසාගත ප්‍රශ්නයක් ඒ වුණාට හරි උත්තරයක් තියෙනවා හතරවෙනි එක. හතරවෙනි එක අවකර පරිණාමකයක් භාවිතා කරන්න බෑ. ඊට පස්සේ සන්නායකයේ කොටසක් කරහා ධාරාව ගලා යාම නිසා සන්නායකයේ වටා ඇති චුම්බක ක්ෂේත්‍රය නිවැරදිව නිරූපණය කර ඇත. මේකට මට සම්මානි කියන්න බලන්න මේකට මොකද කියවේ? පළවෙනි එක සර්. පළවෙනි එක හරිනේ. පළවෙනි එක ෆ්ලෙමින්ගේ මේ ඇම්පියර්ගේ දකුණත් නීතිය හරියනවා මැක්ස්වෙල්ගේ කස්කුරුපු නීතියටත් හරියනවා. මේකේ උත්තර දෙකක් තියෙනවා කියලා කවුරුත් හිතුන්නේ නැද්ද? එකම එක එකක් තියෙනවා පළවෙනි එකයි තුන්වෙනි එකයි. ඔව් 1 3 2ම නේ 1 3 2ම හරි. මොකද මේ දෙකේම හරි විදිහට යනවා. ඒතර 1 3 2ම හරි. ඊට පස්සේ ෆ්ලෙමින්ගේ දකුණත් නීතිය සම්බන්ධ නොවන ප්‍රකාශය තෝරන්න. ෆ්ලෙමින්ගේ දකුණත් නීතිය සම්බන්ධ නොවන ප්‍රකාශය. දකුණතේ මහපොට ඇඟිල්ල මගින් චුම්බක ක්ෂේත්‍රය කවදාවත් චුම්බක ක්ෂේත්‍රයක් මහපොට ඇඟිල්ලෙන් දක්වන්නේ නැහැ. එතකොට විද්‍යුත් චුම්බක ප්‍රේරණයේදී අපි චලනය වන දිශාව දක්වනවා මහපොට ඇඟිල්ලෙන්. sorry අර මේ සන්නායකේ චලනය වෙන දිශාව දක්වනවා. ඊට පස්සේ හැම වෙලාවෙම ධාරාව දක්වන්නේ මෙන්න මේ මැද ඇඟිල්ලෙන් තමයි ධාරාව දක්වන්නේ. දබර ඇඟිල්ලෙන් චුම්බක ක්ෂේත්‍රය දක්වනවා. ඒතකොට පළවෙනි උත්තරේ තමයි හරි උත්තරේ නේ. ෆ්ලෙමින්ගේ දකුණත් නීතිය සම්බන්ධ නොවන ප්‍රකාශ. ඊට පස්සේ දකුණතෙහි මැද ඇඟිල්ලෙන් ධාරාව එක හරි දකුණතෙහි මහපට ඇඟිල්ලෙන් සන්නායකයේ මත බලය ඇති වෙන දිශාව එක හරි දකුණතෙහි දබර ඇඟිල්ලෙන් චුම්බක ක්ෂේත්‍ර දිශාව එකත් හරි. ඊට පස්සේ විද්‍යුත් චුම්බකයක් පිළිබඳ වගන්ති කීපයක් පහත දී ඇත. ධාරාව ගලා යන ධාරාව වැඩි වීමත් සමග චුම්බක ක්ෂේත්‍රයේ බලය වැඩි වේ. ඒක හරිද වැරදිද? ෂෙහන් ඒක හරිද?
හරි නේ සර්. ඒක හරි. ඊට පස්සේ දඟරේ ඇති වට ගණන අඩු කළ විට චුම්බක ක්ෂේත්‍රය වැඩි වේ. ඒක හරිද නිසල? වැරදි. ඒක වැරදි. ඔව් ඒක වැරදි. ඒතර පළවෙනි එක හරි දෙවෙනි එක වැරදි. ඊළඟ එක තමයි ප්‍රශ්නේ. මෘදු යකඩ ඕක චුට්ටක් ප්‍රායෝගිකව හිතන්න ඕනේ වැඩක්. හිතන්න ඕනේ එකක් ඕක. මෘදු යකඩ විශාලත්වය මෘදු යකඩේ විශාලත්වය වැඩි කිරීමත් සමග චුම්බක ක්ෂේත්‍රය වැඩි වේ. ඒ ගැන මොකද කියන්න පුළුවන්? මලීෂා මොකද කියන්න පුළුවන් ඒක ගැන? මෘදු යකඩයක් මැදට දාලා අපි මෙන්න මෙහෙම විද්‍යුත් චුම්බකයක් හදාගන්න. ඊට පස්සේ මේකේ සාමාන්‍යයෙන් කම්බි දඟරේ උඩටනේ තියෙන්නේ. උඩට තමයි තියෙන්නේ මේ. එතන මේ චුම්බකයක් හදාගන්න. ඊට පස්සේ කියනවා මේ මෘදු යකඩේ විශාලත්වය වැඩි කරපුවා. ලොකු මෘදු යකඩයක් භාවිතා කරපුවා. භාවිතා කරපුවාම චුම්බක ක්ෂේත්‍රය වැඩි වෙනවා. මේක ගැන මොකද කියන්න පුළුවන්? ඒක හරි. මලීෂා මොකද කියන්නේ? හරි නේද? හරි ඒක නේද? හරි. ඒක හරි වෙන්න හේතුව තමයි මේක මෘදු යකඩේ තිබුණත් නැතත් චුම්බක ක්ෂේත්‍රයක් ඇති වෙනවා මේක. කිසි ගැටලුවක් නැහැ චුම්බක ක්ෂේත්‍රය ඇති වෙනවා. මෘදු යකඩේ භාවිතා කරන්න හේතුව තමයි මේ මෘදු යකඩයක් මැදට දාන්න හේතුව තමයි මෙන්න මේ හැදෙන චුම්බක ක්ෂේත්‍රය හරි පිළිවෙලකට මෘදු යකඩේ හරහා යන්න ගන්නවා මේ. මෘදු යකඩේ හරහා පිළිවෙලට ලස්සනට යන්න ගන්නවා. ඒතර මේක ලොකු වුණාම මෘදු යකඩේ විශාල වුණාම වැඩි චුම්බක බල රේඛා ප්‍රමාණයක් මෘදු යකඩේ හරහා යන්න ගන්නවා. වැඩි චුම්බක බල රේඛා ප්‍රමාණයක් යන්න ගන්නවා. ඒතකොට පොඩ්ඩක් වැඩි කරගන්න පුළුවන් අපිට ලොකු එකක් භාවිතා කරොත්. පොඩි එකක් භාවිතා කරලා තව පොඩි එකක් භාවිතා කරොත් අඩු චුම්බක බල රේඛා ප්‍රමාණයක් යනවා. අන්න ඒකයි ප්‍රශ්නේ. ඊළඟට කිසිදු සාධකයක් වෙනස් කිරීම මගින් චුම්බක ක්ෂේත්‍රය වෙනස් කළ නොහැකි. ඒක කොහොමදත් වැරදි. ඒතර එන්න ඕනේ හරි උත්තර දෙක A සහ C නේ තුන්වෙනි එක. ඒහාසේ. ඊළඟට ප්ලෙමින්ගේ මමත් නීතිය පිළිබඳ සත්‍ය අවගන්තිය වන්නේ දකුණතෙහි මැදගිල්ල ධාරාව. එතකොට මමත් නීතිය කියපු ගමන් දකුණ හරියන්නේ නැහැ නේ. ඒක වැරදි. මමත් නීතිය නම් දකුණ වෙන්න වම වෙන්න ඕනේ. එතකොට උත්තර දෙකක් ඉතුරු වෙනවා එතකොට. වම් මත කියලා දෙක සහ තුන තියෙනවා. ඊට පස්සේ වම් මත මැදගිල්ල ධාරාව. හරි. එතකොට දබර ඇඟිල්ල චුම්බක ක්ෂේත්‍රය හරි. මහපට ඇඟිල්ල බලය. එතකොට ඒක හරි. දෙවෙනි උත්තරේ තමයි එන්නේ. 5ට 2. ඊළඟට සරල ධාරා පරිපථ සැකැස්මට අදාළ ධාරාව. සරල ධාරාවකට අදාළ වෙන්නේ මේකේ මොකද්ද? නදීප දෙවෙනි. ඔව් දෙවෙනි. ඊළඟට අහනවා ප්‍රේරිත විද්‍යුත්ගාමක බලය. එතකොට 6ට 2 ඈ ප්‍රේරිත විද්‍යුත්ගාමක බලයට බලයේ විශාලත්වයට බලපාන සාධකයක් නොවන්නේ. විද්‍යුත්ගාමක බලයට මම දැන් ටිකට ඉස්සෙල්ලත් කිව්වා. මොකද්ද මේකට උත්තර එන්න ඕනේ සජිදු ඉන්නවද? දඟලේ හතරවෙනි එක. ඔව් මේකට එන්න ඕනේ. 4 වෙනි එක. ඔව් දඟලේ චලනය වන දිශාව නෙමෙයි එන්න ඕනේ. දඟලේ චලනය වන වේගය නේ. කොහෙට චලනය වුණත් විද්‍යුත්ගාමක බලයක් ප්‍රේරණය වෙනවා. ඒතර දඟලය චුම්බකයේ තුලට චලනය වුණත් චුම්බකයෙන් එළියට චලනය වුණත් විද්‍යුත්ගාමක බලයක් ප්‍රේරණය වෙනවා. වැඩේ තියෙන්නේ දඟලේ චලනය වන වේගය නම් බලපාන. වේගය බලපානවා චලනය වන දිශාව බලපාන්නේ. ඒතර 4 තමයි උත්තරේ. ප්‍රත්‍යවර්ත ධාරා පරිපථ සැකැස්මකට අදාළ ධාරාව I කාලයේ T ප්‍රස්ථාරය වන්නේ ඒක එන්න ඕනේ කීයද? 2 දෙක. එක එක දෙවෙනි එක. දෙක. එක ඊළඟට විදුලි මෝටරයක ශක්ති පරිණාමය වන්නේ මේකෙදි දෙකක් තියෙනවා උත්තර. හැබැයි හරියටම හරියන එකක් තියෙනවා. මොකද්ද උත්තරේ? කවුද ඉන්නේ? ප්‍රශ්න ඇහුවේ නැති කාගේ? බානුක විදුලි මෝටරයක ශක්ති පරිණාමය මොකද්ද? විද්‍යුත් ශක්තිය මොකක් බවටද පත් වෙන්නේ මෝටරේ? චාලක ශක්තිය. මලීෂ ගන්න පුළුවන් නේ. මොකද්ද? විද්‍යුත් ශක්තිය යාන්ත්‍රික මන්ද අපේ අනේක තමයි මම මේ යාන්ත්‍රික ශක්තිය කියන එක මේ වෙන්නත් පුළුවන්. හැබැයි යාන්ත්‍රික ශක්තිය ආපහු කොටස් දෙකකට බෙදලානේ. චාලක ශක්තිය සහ විභව ශක්තිය කියලා.
එතකොට හරියටම හරියන්නේ චාලක ශක්තිය. චාලක ශක්තිය තමයි හරියටම හතරවෙනි හරියන්නේ. එක නේද? මොකද්ද ඔය ඒක හරි. දසුන්ගේ උත්තරේ හරි. කවුද එක පාට අඩුනේ? හරිනේ. එතකොට බලන්න ඊළඟ ප්‍රශ්නෙට උත්තරේ මට කියන්න හසිනි කියන්න බලන්න. විද්‍යුත් චුම්බක පෙරේතය වගේද කියන්නේ ප්‍රේරතය කියලා තියෙන්නේ. විද්‍යුත් චුම්බක ප්‍රේරතය. ප්‍රේරණය. ප්‍රායෝගිකව යොදා ගන්න අවස්ථාව. විද්‍යුත් චුම්බක ප්‍රේරණයේ ප්‍රායෝගිකව යොදා ගන්න අවස්ථාවක් කියන්න බලන්න හසිනි. මේ හතරෙන් අන්නේ කියලා නේ අහලා තියෙන්නේ. නොවන්නේ. මොකක්ද උත්තරේ? හසිනි ඉන්නවනේ. දෙකද? නෑ දෙක නෙමෙයි තුන. තුන නේද? තුන. ධාරිත්‍රක අර ස්ථිති විද්‍යුතය කියන මූලධර්මනේ පාවිච්චි කරන ස්ථිති විද්‍යුතයනේ. ඒතකොට ධාරිත්‍රකේ එහෙම එන්නේ ඩයිනමෝ පරිණාමකයේ සලදඟර මයික්‍රොෆෝනේ තමයි. 21යි. හරි. එතකොට මට මේ මම එක ප්‍රශ්නයක් හෙව්වේ ඔයාලට මේ කරන්න කියන්නේ මේ ඊළඟට එකටත් කරන්නකො වියෝගත රචනා ප්‍රශ්නෙත් කරන්නකො. වියෝගත රචනා ප්‍රශ්නෙත් කරන්නකො. පළවෙනි එක කරලා ඉවරලා අපි ඒක සාකච්ඡා කරමු. මේකට උත්තරේ මේකට මොකක්ද කියලා කියන්නේ මේක විභාග ප්‍රශ්නය. මම බලන්න. පේනවද නේද? ඔගේ 38 වෙනි ප්‍රශ්නේ පොඩ්ඩක් කියවන්න. රූපයේ දැක්වෙන පරිදි ප්‍රබල දණ්ඩ චුම්බකයක් ගන්න. විශාල වට සංඛ්‍යාවක් සහිත පරිවර්ණය කරන ලද තඹ කම්බි දඟරයක් තුරට සහ ඉන් ඉවතට චලනය කරනු ලැබේ. චුම්බකයේ චලිත අවස්ථා පිළිබඳ නිවැරදි නිරීක්ෂණය කුමක්ද? ඒතර චුම්බකයේ චලිත අවස්ථා පිළිබඳ නිවැරදි නිරීක්ෂණය මොකක්ද කියලා අහන්න. දැන් මේක අවස්ථා දෙකේදී මේවා ටිකක් මේ විභාග ප්‍රශ්න හරි ටිකක් ඇඩ්වාන්ස් ප්‍රශ්න. ඒවා ටිකක් මේ බලන්නකො මේක කොහොමද කියලා. අවස්ථා දෙකේදීම බල්බය සහ LED දෙකම එකවර දැල්වේ. ඊළඟට කියනවා අවස්ථා දෙකේදීම බල්බය දැල්වෙන අතර LED එකක් පමණක් දැල්වේ. දඟරේ තුලට චලනය කරන විට පමණක් බල්බය සහ LED එකක් දැල්වේ. දඟරෙන් ඉවතට චලනය කරන විට පමණක් බල්බය සහ LED එකක් දැල්වේ. මොකද්ද මේකෙන් හරි උත්තරේ? මේකට හරි උත්තරේ කියලා හැබැයි හේතුවක් කියන්න ඕනේ. හරි උත්තරේ කියලා හේතුව හරියට කිව්වොත් එහෙම නේ අප්පුඩියක් දෙනවා. ඉතින් ඩේටා කාඩ් එකක් ඕකට දෙන්න බෑ. අප්පුඩියක් වගේ දෙනවා. ඉනා මූණක් වගේ දෙන්න පුළුවන්. Okay sir. මයිසේ උත්තරේ වැරදි. එතකොට ඔගේ මේ LED වල ධාරාව මේ ගලනකොට මේ අර පොඩක් බලන්න ඉන්නේ පෙර නැඹුරු වෙන අවස්ථාවේ විතරයි ඔක දැල් වෙන්නේ. සම්මානිගේ උත්තරෙත් වැරදි. දසුන්ගේ උත්තරෙත් වැරදි. බානුගේ උත්තරේ නම් හරි. කියන්න පුළුවන්ද කොහොමද වෙන්නේ කියලා? සජින්දගේ උත්තරෙත් හරි. සජින්ද කියන්න පුළුවන්ද මොකද එහෙම වුනේ කියලා? සර් මන්දාවේ නෑ. බානුක සජින්ද කියන්න පුළුවන්ද කොහොම වුනේ ඇයි කියලා? ඒක හරියන්නේ ඇයි කියලා? ඔකේ දැන් මෙහෙමනේ තියෙන්නේ. ඕවා තමයි විභාගෙට එන අමාරුම ප්‍රශ්න තියෙන්නේ. ඔයගේ ප්‍රශ්නයක් ආවම පස්සේ ඔය දාලා තියෙන විද්‍යුත් උපකරණ ගැන හොඳ අවබෝධයක් ඔයාලට තියෙන්න ඕනේ. මේවා වැඩ කරන්නේ කොහොමද කියන්නේ. බල්බයක් වැඩ කරන්නේ කොහොමද? බල්බයක් වැඩ කරන්නේ කොහොමද? LED එකක් වැඩ කරන්නේ කොහොමද?
එතකොට මේ LED එක බල්බ් එක ඔක්කොම සමාන්තරගතව මෙහෙම සම්බන්ධ කරලා තියෙනවා. එතකොට මේක සම්බන්ධ කරලා තියෙන්නේ මෙහෙම. ඊට පස්සේ මේක LED මේක LED. එතකොට මේක බලන්න මේක සම්පූර්ණ දැන් මේ ඉස්සරහට විභාගයට එන ප්‍රශ්න කොහොම තමයි මේක මේ විද්‍යුත් චුම්බක ප්‍රේරණය විද්‍යුත් චුම්බකත්වය සහ විද්‍යුත් චුම්බක ප්‍රේරණය ඊට පස්සේ ඉලෙක්ට්‍රොනික විද්‍යාව කියන දෙකම සම්බන්ධ කරලා නිකන් ප්‍රශ්නයක් තමයි මේ තියෙන්නේ. එතකොට මේ වගේ ප්‍රශ්නයකදී මේක බල්බ් එක මේ චුම්බකය මේ දණ්ඩ චුම්බකය ඔහොම තියෙනකොට මේක ඇතුළට දානවා එළියට ගන්නවා මේක ඇතුළට දානවා එළියට ගන්නවා. එතකොට ඔය අවස්ථා දෙකේදී ඇතුළට දානකොට එක පැත්තකින් ගමන් කරනවා විදුලිය එක පැත්තකින් විදුලිය ගමන් කරනවා මෙහෙම. එහෙම ගමන් කරනකොට මේම විදුලිය ගමන් කරොත් එහෙම දැල් වෙන්නේ මම මේ ටික නම් කරනවා A B C කියලා. එතකොට මෙහෙම ගමන් කරොත් එහෙම දැල් වෙන්නේ මොනවද කියලා මට කියන්න බලන්න ෂෙහාන් කියන්න බලන්න මෙහෙම විදුලිය ගියොත් දැල් වෙන්නේ මේ තුනෙන් මොනවද? LED වලින් මොනවද Bද Cද දැල් වෙන්නේ? පෙර නැඹුරු එක විතරයි දැල් වෙන්නේ. පසු නැඹුරු එක දැල් වෙන්නේ නැහැ. B. ඔව් LED වලින් B දැල් වෙනවා. මොකද මේක පෙර නැඹුරුනේ. මේ විදුලිය ගමන් කරන දිශාවට තමයි ඊතලේ තියෙන්නේ. මේක දැල් වෙනවා. මේක දැල් වෙන්නේ නැහැ. මේක දැල් වෙන්නේ නැහැ. බල්බ් එක ගැන මොකද කියන්න පුළුවන්? බල්බ් එක දැල් වෙනවද නැද්ද? දැල් වෙන්නේ බල්බ් එකට මේ කොයි පැත්තෙන් විදුලිය ගියත් දැල් වෙනවනේ. ඒක බල්බ් කියන්නේ එහෙම එකක් නේ. සාමාන්‍යයෙන් බල්බේ ෆිලමන්ට් එකේ තියෙන බල්බ් එකට කොයි පැත්තෙන් විදුලිය ගියත් ඒක දැල් වෙනවා. ඒකට විදුලිය ගන්න දිශාව දාලා නැහැ. ෆිලමන්ට් එක රත් වෙන්න විතරයි ඕනේ. ෆිලමන්ට් එක රත් වුණා නම් ඒක පත් වුණා. එහෙමයි. අනික තමයි මම කියේ මේ උපකරණවල ක්‍රියාකාරීත්වය පොඩ්ඩක් ඔයාලා තේරුම් ගන්න ඕනේ. මෙන්න මේ සරල ධාරා වලට මෙන්න මේක සරල ධාරා ප්‍රත්‍යාවර්ත ධාරා කියලා වෙනසක් නැහැ. මේ බල්බ් වල ෆිලමන්ට් එක රත් වෙච්ච ගමන් දැල් වෙනවා. රත් වෙච්ච ගමන් පත් වෙනවා. මොකද මේ කවුද? මට නෙවලා තියෙන නිසල. හවුද? මොකද්ද මේ දාලා තියෙන්නේ? අනිත් එකක් දාන්න කියලා මොකක්ද දාන්න ඕනේ? නෑ නෑ සර්ට නෙවෙයි දැම්මේ. ඉතින් ඒක තමයි මොකද්ද දාන්න ඕනේ? මොකද්ද මේ කියලා තියෙන්නේ? පිස්සු ගෙලින්න එපා පන්ති වෙලා ඈ. අර පන්තිලා chat කරන්න එපා. ඔව් මට මේ අද වැරදිලා මේ පොඩ්ඩක් මුලින්ම දාන්න ඕෆ් කරන්න බැරුණා chat මොකුත් නැහැ. පොඩි මේකක් හම්බෙන්න බෑ කට්ටිය පිස්සු ගෙල. අනික මම මේකේ chat ඕෆ් කරා කියලා වැඩකුත් නැහැ නේ. ඉතින් ඔය WhatsApp ආරම ඕන තරම් තියෙන chat කරනවා. හරි. තමන්ට බාරයි තමන්ගේ කියන්නේ කරන දේවල්. හරි. මං කියනනේ හැමදාම වපුරන දේ තමයි හම්බෙන්නේ. හොඳ බීජ වපුරලා හොඳ දේවල් නෙලා ගන්න. එච්චරයි කියන්නේ. බලන්න මේකේ බල්බ් එකට අදාළ වෙන්නේ නැහැ කොයි පැත්තෙන් ධාරාව ගන්නවද කියන එක. මේක මේ පැත්තෙන් ධාරාව ගලත් ගැලුවත් බල්බේ පත් වෙනවා. මේ පැත්තෙන් ධාරාව ගැලුවොත් බල්බේ පත් වෙනවා. හැබැයි LED වලට එහෙම බෑ. LED වල පෙර නැඹුරු නම් විතරයි බල්බ් එක පත් වෙන්නේ. ඊට පස්සේ චුම්බකයේ මේ පැත්තට චලනය කරනකොට අපි හිතුවා මේ පැත්තෙන් ධාරාව ගන්නවා. ඊට පස්සේ චුම්බකයේ අනිත් පැත්තට චලනය කරනකොට ධාරාව අනිත් පැත්තෙන් ගලන්න පටන් ගන්නවා. මේ පැත්තෙන් මෙහෙම ගලන්න පටන් ගන්නවා. එතකොට දැල් වෙන්නේ මොනවද? ABC වලින් මොනවද දැල් වෙන්නේ? බල්බ් එක දැල් වෙනවද? ඔව්. දැල් වෙනවා. ඔව්. B ඩයෝඩය දැල් වෙනවද? LED එක? ඔව් ඒක පැත්තටම නේද බලන්න මේ පැත්තට ධාරාව යන්නේ. නෑ සර්. ඔව් දැල් වෙන්නේ නැහැ. මේක පසු නැඹුරු. මේක C කියන එක දැල් වෙනවා. ඒතර බලන්න ඔව් මේක චුම්බකයේ මෙහෙම එකපාරක් චලනය කරනකොට බල්බ් එක අනිවාර්යෙන් දැල් වෙනවා. LED දෙකෙන් එකක් දැල් වෙනවා. ඊට පස්සේ අනිත් පැත්තට චලනය කරනකොට බල්බ් එක දැල් වෙනවා. LED දෙකෙන් කලින් දැල් වෙච්ච එක නෙවෙයි අනික් එක දැල් වෙනවා. ඒතර මේකේ උත්තරේ එන්නේ මොකද්ද? අවස්ථා දෙකේදීම බල්බේ දැල් වෙන අතර
LED එකක් පමණක් දැල්ලේ. බලන්න මේ වගේ ප්‍රශ්න හදනකොට මේ හදන මිනිස්සුන්ට තෑගි දෙන්න ඕන. නිකන් ගොඩක් හිතලා මේවා හදන්න. මම හිතන්නේ ඔය වගේ එක ප්‍රශ්නයක් හදන්න පැයක් විතර යනවා. ප්‍රශ්න හදපුවාම තමයි තේරෙන්නේ කොච්චර අමාරුද ඔය වගේ හදන්න කියලා. මේ එක නේ එතකොට උත්තරේ සර්. දෙක බලන්න අවස්ථා දෙකේදීම බල්බේ දැල් වෙනවා. බල්බ් එක අවස්ථා දෙකේදීම දැල් වෙනවා. LED වලින් එකක් දැල් වෙනවා. මේක මේ තේරුණාද? වැඩේ සිද්ධ වෙන වැඩේ ශිහාන් කවුද නදීප ඔව් සර්. නිසල ඔව් සර්. ඉනායෙන් එපා chat කර ඉඳලා මෙතන මේ ඈ මම ඔයාලා ගැන ලොකු විශ්වාසයක් තියලා ඉන්නේ නේද? මොකද මේ පිස්සු ගෙන්න හදන්න එපා. හරි. මේක රචනා විවාද රචනා පළවෙනි එක හදන්නෝ. පළවෙනි එකට උත්තර ලියන්නෝ. සර් ගෙදර සාකච්ඡා කරන්නේ නැද්ද? මොකද්ද මේ දසුන්? ගෙදර වැඩ තුනම සාකච්ඡා කරන්නේ නැද්ද බලන්න. නෑ මේවා මෙතනින් අපි මේක මෙහෙම කරමු මේක. ගෙදර වැඩ ඒවා බ්‍රහස්පතින්ද අපි සාකච්ඡා කරමු. බ්‍රහස්පතින්ද කරමු. මේක මෙතනම මේක මට ඕනේ මේක මේ පාඩම මේ සම්පූර්ණයෙන් ටිකක් මතක් කරවන්න. ඒක නිසා මේ පේපර් එක කරමු. මේකේ පළවෙනි එක කරන්නකො ව්‍යුහගත රචනාවල පළවෙනි එක. නදීප එවිල වැළුවේ මොකක්ද? මොකද සර්? එබිල වැළුවේ මොකද කියලා. අර මේ ධනුෂ්ක සර් ඔයාලා ඉස්කෝලේ තාම ඉන්නේ අස්සලා ගියාද? චිත්‍ර උගන්නන? ගියා නේ. හරිද බලමුද අපි? ඉවරද? ඉවරයි සර්. ප්‍රභාෂා ඉවරද? කොහමද පේන්නේ? තා පොඩ්ඩක් කියමු. මලිය ඉක්මනට
හරිනේ. බලන්න එතකොට මේ සුළඟ හමන විට මේක යහල් තියෙන මුලින්ම මේකේ සුනිල් විසින් සුළං බඹරයන් නිර්මාණය කරලා තියනවලු. ඊට පස්සේ ඒකේ රූපයක් දක්වලා තියෙනවා මේක එච්චර වැඩක් වෙන්නේ නැහැ මේ රූපේ අදාළ වෙන්නේ නැහැ එච්චරම මේ සුළඟ හමන විට සුළං පෙත්ත අක්ෂයට සවි ඇති චුම්බකයේද කැරකෙනවා. චුම්බකයේ වටා පරිවර්ණය කරන ලද තඹකම්බි දඟරයක් තියෙනවා. සුළඟ හමන විට දැකිය හැකි නිරීක්ෂණ මොනවාද? සුළඟ හපනකොට දකින්න පුළුවන් නිරීක්ෂණය. මොකද්ද නිරීක්ෂණය? අසිනි මොකද්ද අපිට දැක ගන්න පුළුවන් නිරීක්ෂණය සුළඟ හමනකොට? බල්බය දැල්වීම. ඔව් බල්බේ දැල්නවා. අසි උත්තර දෙන්න ඕනේ. ඊළඟ බලන්න පුළුවන් නේ. මොකද? මොකක්ද? උලම් පැත්ත ඔව් ගැලියන්න පුළුවන් නේද? මුලම් බෙත්ත කැරගෙනවලු. ඔය ඉතින් වැරද්දක් නෑ උනාට පාඩමට සම්බන්ධයක් නෑ. ඔය ඉතින් දකයාගේ නිරීක්ෂණ මොනවද කියලා අහලත් තියෙන්නේ. හැබැයි ඉතින් අරක තමයි එන්න ඕනේ. සුලම් ඒකත් නේ වැරද්දක් නෑ. ඉතින් සුලම් පෙත්ත කරගෙනවා කිව්වොත් ප්‍රශ්නයක් නෑ. මට අහලා තියෙන ප්‍රශ්නෙට උත්තර ලියන්නේ අපි. ඒවට හරි මේක තමයි මේකේ අහලා තියෙන උත්තරේ මේ අර විදුලි බල්බය දැල්වෙනවා කියන එක තමයි. නේ? ඕක සුලං හමනකොට සුලම් පෙත්ත කරගෙනවා කියන එක මේ 11 අවස්තර මේ විද්‍යුත් චුම්බකත්වයේ සහ විද්‍යුත් චුම්බක පේරණේ පාඩම කරපු ළමයකින් අහන්න ඕනේ නෑ ඕක නේ. ඕක ඇහුවනම් හරි එක වසර ළමයකින්. ඒතකොට කියයි සුලම් පෙත්ත කරගෙනවා. අර මගේ දරුවත් දන්නවා මොකද එයාටත් මේ ළඟදී බඹරයක් ගෙනත් දුන්නා. ඒකත් හුලම් වදිද්දි කරගෙනවා කියන එක දන්නවද? ඒ වගේ මේක ප්‍රශ්නයක් නෑ. ඒක හරි උත්තරේ. ඒ වුණාට ඒක නිරීක්ෂණ මොකද්ද කියලා තියෙන නිසා ඔය දෙක තුනම ලිව්වත් ගැටලුවක් නෑ. හරි දෙක තුනම ලිව්වත් ගැටලුවක් නෑ. ඊට පස්සේ බලන්න මෙහි ධාරාවක් ප්‍රේරණය වීමට හේතු වන සිද්ධාන්තය. මොකක්ද ශ්‍රීහාන් සිද්ධාන්තය? ඒකට කියන නම මොකද්ද? ඔය චුම්බකයක් අසල සන්නායකයක් චුම්බක ක්ෂේත්‍රයක් අතර සන්නායකයක් චලනය වෙනකොට විද්‍යුත් ගාමක බලයක් ප්‍රේරණය වෙනවා. ඒකට කියන නම මොකද්ද? අන්න එකයි අහන්නේ. විද්‍යුත් චුම්බක ප්‍රේරණය. ඔව් අන්න ඒක තමයි අහන්නේ. ඒ නම ඒක මේ සිද්ධාන්තයක්. අන්නේ සිද්ධාන්තයේ නම තමයි අහන්නේ. ගොඩක් වෙලාවට ඔක අහනවා. හරි? ඔය සිද්ධාන්තයේ නම මොකද්ද කියලා අහනවා. එතකොට මේකෙදි ඕක භාවිතා වෙනවා. ඊට පස්සේ අර සලදඟර මයික්‍රොෆෝනේදී ඕක භාවිතා වෙනවා. ඊළඟට තව භාවිතා වෙනවා ඩයිනමෝයිදී භාවිතා වෙනවා. පරිණාමකවලදී භාවිතා වෙනවා. මෙතනත් තියෙන ඩයිනමෝක්නේ. ඒතර ඔය ඕනෑම එකක භාවිතා වෙන සිද්ධාන්තය මොකද්ද කියලා අහුවොත් ෂයන් ලියන්න ඕනේ විද්‍යුත් චුම්බක ප්‍රේරණය කියලා. ඊට පස්සේ මෙහිදී නිපද වෙන ධාරා වර්ගය කුමක්ද? නදීප ධාරා වර්ගය මොකද්ද මෙතන නිපද වෙන්නේ? ප්‍රත්‍යාවර්ත ධාරා. ඔව්. ප්‍රත්‍යවර්ත. ප්‍රත්‍යාවර්ත ධාරාව. යොදා ගන්නා චුම්බකයේ ප්‍රබලතාවයේ සුනිල් විසින් වැඩි කළහොත් ධාරාවට කුමක් සිදු වෙන්නේ? චාර්ලිස් ධාරා වැඩි වෙනවා. ධාරාව වැඩි වෙනවා. හරි. විනාඩි 10ක් තියෙනවා. මේ එතකොට මේ ඒක නම් ලේ- ඒක ලේසි හරිම නේ. ඒක මේ තිබුණා නේද මේ දඟරේ පොටවල් ගන්න. ඒක තිබුණේ වෙන එකක නේද? අර විද්‍යුත් උපකරණවල ජවය හා ක්ෂමතාවය කියන එක. ඒකේ තමයි තිබුණේ. ඒක කරලා ඒවල තිබුණෙත් නෑ කවුරු. ඒකේ මට තව ටිකක් තියෙනවා. කොච්චර කල් යයිද? මට වැඩි කරලා දෙන්න. ඔයාලා හරියට නිකන් මේ දවස්වල මම මේ අර ලී වැඩ වගේක් බාර දීලා තියෙනවා වඩු බාසුන් නැගෙන. අන්න ඒ වගේ දැන් මාස ගාණක් වැඩේ බාර දීලා. මේ තාම කරලා දුන්නේ. නේ? වඩු බාස්ලාගේ හැටි. එතකොට ඔයාලත් ඒ වඩු බාස්ලා වගේ වෙනවද? සල්ලි ගන්න පාස ඒ බඩු පාස්. ඇඩ්වාන්ස් උත් කරලා ඉඳින් අන්න එකනේ වැඩේ. ඈ ඒක නිසා ඒ වගේ වෙන්න බෑ. හරි. එහෙනම් මේ මෙහෙම කරමු. අදට ඔය මේ ඇති බ්‍රහස්පතින්දා ආපහු බ්‍රහස්පතින්දා කීයටද පන්ති කරන්නේ සාමාන්‍යයෙන්?
දහයටනේ නවෙන් 8:45 පන්ති කරමු. මම හෙට ඔයාලට ටියුට් ගෙනත් දෙනවා. ටියුට් ගෙනත් දුන්නාම ඒවා ටික ඔයාලා පුළුවන් නම් ගොඩක් හොඳයි. අනිද්දාම පටන් ගන්න තියෙනවා නම් තාපේ පාඩම. ඒක පටන් ගමු. එහෙම වුණොත් ඔයාලා බෙදාගෙන තිබුණොත් අනිද්දා නැත්තම් මම අර හිතුවේ අර ගොඩ ගැහිලා තියෙන පේපර් ටික එදාට ඉවර කරන්න කියලා. එහෙම වුණොත් ඒක කරමු. අදට ඔය ඇති තව විනාඩි 10ක් තියෙනවා කමන්නේ. හරි. එහෙනම් අපි අදට පන්තිය නවත්තමු. ඔය මේ පේපර් එක සම්පූර්ණයෙන්ම කරන්න. ගෙදෙද්දි මේ පේපර් එක සම්පූර්ණයෙන් කරන්න. මේ බහුවර්ණ වල ලකුණු කොහොමද තිබුණේ? මේ 10න් කීයක් හරිද? මේ නිසලයේ කීයක් හරිද? එකයි සර් එකයි. බොහොමද. නදීප දිව්‍යාංජන එකයි යන්නේ. මගෙත් එකයි. යා එකක් වැරදි මොකද්ද කට්ටියකම වැරදිලා තියෙන්නේ? මගේ වැරදුනේ අර විදුලි අර මෝටරයක ශක්ති පරිණාමය. ඒක. එතකොට මලීෂ මගෙත් එකක් කරගෙන ප්‍රභාෂ මගේ තුන්වෙනි එක. ප්‍රභාෂ කීයක් හරිද? කීයක් වැරදිද? ප්‍රභාෂ නැද්ද? ප්‍රභාෂ නැහැ නේ. එතකොට සජිදු 8යි හරි. නේද? මොකද වැරදුනේ පොතේ දෙක? දෙවනි එකයි හතරවෙනි එකයි. 2යි 4. හරි සම්මානි කීයක් හරිද? සම්මානි නැද්ද? නමුද නෑ. එයා නෑ. නෑනේ. හරි එතකොට හරිනේ බාණු කරාද? ඔව් සර්. කීයක් හරිද? 7ක්. හරි එහෙනම් අපි අදට පන්තිය නවත්වමු. බ්‍රහස්පතින්දා ආයෙ කරමු. මම ටියුට් ටික හෙට බොහෝ දුරට ගෙනත් දෙයි. මේ එහෙම වුණොත් එහෙම බෙදා ගන්න. නැත්නම් අපි අර පේපර් ටික අනිවාර්යෙන් කරලා තියන්න. හරි. එහෙනම් අදට පන්තිය නවත්වමු හැමෝටම. ආයිබෝවන්. ආයිබෝවන් සර්. ආ